හොඳයි සාදු 2021 වසරේ 5 වෙනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන ඒ වගේම ධර්ම දේශනා වැඩසටහන අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය නිසා අනන්ත බල මහිමේ නිසා අපි හැමදෙනාම පිළිසරණක් ලබනවා. මගේ වයස අවුරුදු 11 පමණ ඉඳලා 11 12 වගේ වසරවල ඉඳලම මම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයෙන් දන් වළඳන කෙනෙක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොටගෙන තමයි අපි භික්ෂුන් වහන්සේලා වන අපි හැමෝටම මොන දානයක් මොන පරිත්‍යාගයක් සිද්ධ කළත් තියෙන්නේ. ඒ පාත්‍රය බුදුහාමුදුරන්ගේ පාත්‍රය. ඒක මේ ආනන්ද හාමුදුරන්ගේ ගෙදරින් හම්බෙච්ච පාත්‍රයක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ පාත්‍රය. සියලුම භික්ෂුන් වහන්සේලාට එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවිහිංසාවාදී ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ධර්මය ඉදිරියට ගෙන යෑමේ වගකීම ඒ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයෙන් දන් වළඳන අපට යෙදී තිබෙන වගකීමක් සහ කාර්යයක්. ඒක වරදක් නෙමෙයි. මේ ලෝකේ අන්තගාමී වෙනවා නම් අන්තගාමී වෙන්න ඕන ධර්මයට. ධර්මයට අන්තගාමී වීමෙන් ලෝකේ කාටවත් අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. අධර්මයකට අන්තගාමී වුණොත් තමයි අගතියක් සිද්ධ වෙන්නේ, නරකක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇලෙනවා නම් ඇලෙන්න ධර්මයට. සබ්බ රතින් ධම්ම රති ජිනාති. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ගෞරවය බැඳීම, ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ගෞරවය බැඳීම, ආර්ය මහා සංඝරුවන වෙනුවෙන් තියෙන ශ්‍රද්ධාව ගෞරවය බැඳීම අපිට දෙලව යහපත සලසනවා පින්වත්නි. දෙලව යහපත සලසනවා. ඒ කරුණු පෙරදැඩි කරගෙන අපි ගැන හිතන්න පුරුදු වෙමු. අපේ පින්නතුන්ට දැන් හොඳට තේරෙනවා රූප වලින්ම සටහන් කරලා මේ ලෝකෙ හැදුනේ කොහොමද කියලා. ඊටාම සියුම් මාංශු එකතු වෙලා මහා පුදුම විදියට මේ ලෝකේ ක්‍රමානුකූලව පින්වත්නි නිර්මාණය වුණා. මේ නිර්මාණ වෙච්ච ලෝකේ යම්කිසි ජීවී කොට්ටාසයන් වර්ධනය වෙලා මහා ජීවී කොට්ටාසයක් බවට අපිපත් වෙලා ඉන්නවා. ඉතින් අපි දියුණුතම ජීවීන් කොටස. ඒ නිසානේ මනුස්ස කියලා කියන්නේ මනසෙන් උසස්. දැන් අපි කොච්චර ශක්තිමත්ද කියනවා නම් අපේ ඇහැට කනට පේන දේ හඳුනා ගැනීමට පමණක් නෙමෙයි, ඒ හඳුනා ගැනීම පිළිබඳව තියෙන විද්‍යාවත් අපි අඳුරනවා. නමුත් මේක අඳුනන්නේ නැහැ තිරිසන් සත්වයෝ. තිරිසන් සත්වයකට තියෙන්නේ ඇහැට කනට ගෝචර වෙන දේ පිළිබඳව තමන්ගේ ආහාරය හා ජීවය යැපීම සඳහා තියෙන ඥානයක් පමණයි. ඉතින් මේ මිනිස්යාට හැඟීම් දැනීම් පමණක් නෙමෙයි, ඒ හැඟීම් දැනීම් පවා හඳුන ගන්න පුළුවන් විමසුම් ඥානයක්, බුද්ධියක්, හොඳ මහ මොලයක් සහිත සත්ව කොට්ටාසයක් තමයි මේ අප.
නිතරම ඔබ සන්තෝෂ වෙන්න මේ සත්ව ප්‍රජාව තුළ දියුණුතම ජීවියෙක් බවට ඔබ පත්ව ඉපදෙන්නට ලැබීම. ඒක අවුරුදු 1500කට නෙමෙයි අවුරුදු 100කට. ඒක හොඳට මතක තියාගන්න. සමහර අයගේ ජීවිත දිහා බැලුවාම මිනිස්සයා 1500ක් විතර ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්නේ. එහෙම නෙමෙයි අවුරුදු 100ක උපරිමයකට යටත්ව. දැනට ලෝකේ තියෙන ආයුෂත් එක්ක බැලුවාම අපිට කලාතුරකින් තමයි 102ක් 3ක් 5ක් 10ක් යන කෙනෙක් ඉන්නවා නම් ඉන්නේ. ඒක අතිශයින්ම විරල කාරණයක්. ඒ නිසා අවුරුදු 100කට යටත්ව අපි සියලු දෙනාම මේ දියුණුතුම ජීවයක බවට පත්ව ඉපදීම පිළිබඳව සන්තෝෂ වෙන්න. මනුස්සත් පටිලාභෝ දුර්ලභෝ ලෝකස්මින් කියන ඒ බුදු වදනට අනුකූලව අපි ඒ කාරණේ හොඳට තේරුම් ගන්න ඕනේ. නිවන කියන එක අවශ්‍ය කරන්නේ දැවෙන මිනිස්සෙකුට. නිවන කියන එක අවශ්‍ය කරන්නේ දැවෙන මිනිස්සෙකුට. එහෙම නැත්නම් දැවීම දකින මිනිස්සෙකුට. මේ ලෝකේ ජීවත් වෙන එක එක දේවල් වෙනුවෙන් සමහර අය ජීවත් වෙන්නේ කුසගින්න වෙනුවෙන් විතරයි. කුසගින්න පමණක් ඒ ගැන හිතලා තමයි ජීවත් වෙන්නේ. නමුත් පින්වත්නි එතනින් එහාට ගිහිල්ලා තව කට්ටිය තව දැවීම් පිච්චීම් දේවල් සනීප කර ගන්නවා. ජීවිතේ නොයෙකුත් අපහසුතා සුවපත් කර ගන්නවා. දැන් 10න් පිච්චි යන අකමැති එක්කන ඒකටත් නිවීමක් හොයා ගන්නවා. ඒකට තමයි AC සහිත වාහනයක් ගන්නෙ. ඉතින් ඒ වගේ අපි එක 10න් වලට උත්තර සපය ගන්නවා. ඊළඟට වෙනතුනේ අපි තවත් පිටහට ගියාම අපි මානසික 1000ටත් මනසේ මේ ඇති වෙන ඇලීම් ගැටීම් ඔස්සේ හට ගන්න දැවීම් වලටත් පිච්චීම් වලටත් ඔන්න පිළිතුරක් හොයනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. බුදුරජාණන් වහන්සේට බාහිර 1000ක් පිච්චීමක් ගැටලුවක් එහෙම තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට එහෙම කලකිරෙන්න කියලා පෞල් පසුබිම තුල දෙයක් තිබුණේ නැහැ. මහා ප්‍රඥාව තියෙන නිසා මහා ප්‍රඥාව තියෙන ඕනම මිනිසෙක් මේ මිනිස්යෝ පිළිබඳවත් මේ සමාජය පිළිබඳවත් මේ ලෝකයේ පිළිබඳවත් කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීමක් ඇති වෙන්නේ මේ මිනිස්යෝ වැඩ කරන්නේ මිනිස්යෝ හැටියටද? ඒව නැත්තම් සත්තුන් වගේද කියලා හිතන නිසා තමයි මිනිස් සමාජය පිළිබඳව කලකිරීමක් ඇති වෙන්නේ. මේ මිනිස්සුන්ගේ සිතවිලි මනුස්සද කියලා හිතෙනවා. මනුස්ස සිතවිලිද මනුෂ්‍යයන්ට තියෙන්නේ. හුදෙක් අර තිරිසන් සත්වයෝ වගේම කමින් බොමින් විනෝදයයි කියලා හිතාගත්ත මවාපාන දෙයක් සිද්ධ කරමින් බාහිර පරිපජ්‍යසියක් ඇතිව ලෝකෙට පේන්න ලෝකෙට පරකාසයක් ඇති කරගෙන ජීවත් වීමක් පමණයි තියෙන්නේ වෙනවත්නේ. ඒ නිසා සතුටෙන් ඉන්නවා වගේ කියලා පෙන්වන උත්සාහයක් විතරයි මිනිස්සු ළඟ තියෙන්නේ. සතුටෙන් ඉන්න මිනිස්සු ඉන්නවා නම් ඉන්නේ ඒ බුදුමග ගමන් කරපු ආර්ය ශ්‍රාවකෙක් පමණමයි සතුටෙන් ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා පමණයි සතුටෙන්ම අවදි වෙන්නේ, සතුටෙන් නිින්දට යන්නේ, සතුටෙන්ම ජීවත් වන්නේ. අනිත් මිනිස්සයාට එහෙම පුළුවන් කමක් නැහැ. 1000 පිච්චෙනවා. හැම මොහොතකම පිච්චෙනවා. ඉතින් මෙන්න මේ පිච්චීම් වලින් මුදවන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ධර්මය. ඉතින් කෙනෙක් කල්පනා කරනවා නම්
බුදුහාමුදුරුවෝ දේශනා කරේ අපි මැරෙනවා අපි නැති වෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ හැම දෙයක්ම විනාශ වෙලා යනවා නැති වෙලා යනවා. එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයකට සීමා කරන්න එපා. එහෙම නැත්නම් මේ සිතුවිලි කියන දේ තුල මම මගේ කියලා කෙනෙක් නැහැ. මේවා නිකන් එවලෙවල ඇතිව පැවත නැතුව යනවා. එච්චරයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. එහෙම හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කරේ හිත එකඟ කරගන්න. එළ එහෙමත් සමහර උදවිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොනු කරනවා. පටු කරනවා. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ හිත එකඟ කරගන්න පව් කරන්න එපා කියලා නේ. ඉතින් අන්න ඒ වගේ මද බුද්ධියකින් මේ මහා දාර්ශනික ධර්මයක් මහා දාර්ශනික කාරණයක් ඔබ කිසි වෙලාවක පටු කරන්න එපා පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටාම ගම්භීරයි, ඊටාම සූක්ෂම ධර්මයක් කියලා අපි මේ වචනේ පාවිච්චි කරනවා. මොකද හරිම සියුම් ධර්මයක්, ඒක තෝරගන්න බැරි. මේ ලෝකේ තියෙන සංකීර්ණම ගාන මොකද්ද කියලා අහුවොත් මම ඒකට කියන්නේ නිර්වාණය. දැන් ගණන් හදනවනේ. සංකීර්ණ ගණිත ගැටලුව. සංකීර්ණම ගණිත ගැටලුව මොකද්ද මේ ලෝකේ කියලා අහුවොත් ඒ තමයි මේ නිර්වාණය. පුළුවන් නම් විසඳන්නකෝ. ඔය අනිත් ගණිත ගැටලුව ඕන තරම් විසඳ ගන්න පුළුවන් මිනිසෙකුට මේ සංකීර්ණම අති සංකීර්ණ ගණිත ගැටලුව ලියා ගන්න පුළුවන් කීප දෙනෙකුට විතරයි. ඉතින් මිනිස්සුયો අඩු කර කර ජීවත් වෙනවා, වැඩි කර කර ජීවත් වෙනවා, බෙද බෙද ජීවත් වෙනවා. ඒක හරිනේ නේද? බෙද බෙද ජීවත් වෙනවා, වැඩි කර කර ජීවත් වෙනවා, ආයෙ එපයි කියලා හිතුනහම අඩු කර කර ජීවත් වෙනවා. ඉතින් මේ සංකීර්ණ ගණිත ගැටලුවෙන් කොහොමද අපේ නිවන කියන එක, පරිපූර්ණත්වය කියන එක, සම්පූර්ණය කියන එක අවසාන පිළිතුරට අපි එන්නේ පින්වත්නි. මේ ලෝකෙ පින්නතුනේ කොච්චර ලොකු ගණන් වුණත් පෙන්වන්නේ මහා පුදුම સિદ્ધාන්තයක් එක. මේ ලෝකයේ අගේ වැඩි කරන්නේ අපි දැකලා තියෙනවා. ඒ අගේ වැඩි කිරීම වල තියෙන තනිකර බිඳුව තියෙන්නේ. බිඳුව කියන ගාණයෙන් තමයි ඒ අගයන් වැඩි වෙලා තියෙනවා. බිඳු 5යි, බිඳු 10යි, බිඳු 20යි, 30යි, 40යි, 50යි මෙන්න මේ ගාන කියලා බිඳු තමයි තියෙන්නේ දිගටම. අපේ මිනිස්සුන්ගේ ගාන කොච්චර දුරට ගියත් මම කියනවා 0යි 9යි අතර හිර වෙලා තියෙන්නේ. කොච්චර ගණන් අතර ගියත් ඒ හැම ගානක්ම 0යි 9යි අතර හිර වෙලා තියෙන්නේ. 9න් එහාට දන්නෙත් නැහැ, 0න් පල්ලෙහාට දන්නෙත් නැහැ. ඒකනේ ලෝකේනේ. ඒක තමයි ලෝකය. 0න් පල්ලෙහාට දන්නේ නැහැ, 9න් එහාට දන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ මිනිස්යන්ට 1 සිට 9 දක්වා පමණයි ගණන් කරන්න හැකියාව තියෙන්නේ. එහෙමනම් ඒකට කියන ගණිතමය ලෝකය. ඔබ හිතනවද මේ ගණන් ඉලක්කම් ඇතුලේ නිවන තියෙනවා කියලා? නිවන බිඳුවද? එහෙනම් 1ද 2ද 5ද 6ද 9ද? පින්නතුනේ මේ ඉලක්කම් අතර නිවන නැති බව බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේ ඉලක්කමක් කියලා කියන්නේ
එකක් ඒකකයක්. ඒකකයක් කියන්නේ සංඛාරයක්. ඉලක්කමක් කියන්නේ ඒකකයක්, ඒකකයක් කියන්නේ සංඛාරයක්. ඒ වගේම එක ඉලක්කමක් කියලා කියන්නේ නාම රූපයක්. එක ඉලක්කමක් කියලා කියන්නේ නාම රූපයක්. ඒ වගේම ඉලක්කමක් කියන්නේ වේදනාවක්. ඉලක්කමක් කියන්නේ තණ්හාවක්. ඉලක්කමක් කියන්නේ ස්පර්ශයක්. එක ඉලක්කමක් කියන්නේ භවයක්. ඔබ මේ බිඳුවේ සිට 9 දක්වා එක ඉලක්කමක හරි සිටිනවා නම් ඔබ භවයක සිටිනවා. එතකොට භවයක ඉන්න මිනිස්සෙකුට ලැබෙන දේවල් මොකද්ද? අටලෝ දහම. භවයේ ඉන්න මිනිස්සෙකුට ලැබෙන දේ තමයි අටලෝ දහම. භවයෙන් නිදහස් වූ කෙනෙකුට ලැබෙන දේ මොකද්ද? අටලෝ දහමින් අකම්පිත බව. අටලෝ දහමින් අකම්පිත බව. මෙන්න මේ අටලෝ දහමින් අකම්පිත ධර්මයේ බුදුරජාණන් වහන්සේ සොයාගත්තා, අපිට දේශනා කළා. අපිත් ඒක හොයන්න ඕන. බුදුවරු ඒක ස්වයංබුඥාණයෙන්ම තේරුම් ගත්තා. අපට තිබෙන්නේ හරියට අවබෝධයෙන් දේශනා කරන මාවතකින් ඒ ධර්මය දකින්න. ඉතින් අපිට මොනවා හරි හේතුවකින් මේ රටේ නොයෙකුත් සුදු ජාතීන්ගේ, කළු ජාතීන්ගේ, නොයෙකුත් ජාතීන්ගේ ආක්‍රමණ සිද්ධ වුණා. ඒ ආක්‍රමණ සිද්ධ වෙන්නේ අපි දැහැමි මිනිස්සු නිසා. කවදාවත් අපි ආයුධ නිෂ්පාදනය කරේ නැහැ. මිනිසුත් එක්ක ගහ බැන ගන්න ඉගෙන ගත්තේ නැහැ. අපි දහමක් ඇති කරගෙන චාම් ජීවිත පැවැත්මක් ඉතිහාසයේ තිබුණා. ඉතින් ඒක නිසා මේ දියුණු ආයුධ හදාගත්ත පුජ්‍යලෝ ඇවිල්ලා රට ආක්‍රමණය කළා. දැන් වුණත් අර ජාත්‍යන්තර ලෝකයේ සම්මුතියන් එක්ක ජීවත් වෙන නිසා අපි රටක් හැටියට ඉන්නවා මිසක් අපිට කිසිම රටක් එක්ක සටන් කරන්නට තරම් අභිබලයක්වත් ශක්තියක්වත් තියෙන රටක් නෙමෙයි අපි. ඕනම රටකට ඇවිල්ලා නැව් ටිකක් වට කරලා යටත් වෙන්න කියලා කිව්වොත් එහෙම මේ රට දන ගහන්න ඕන තත්ත්වේ, දන ගහගෙන ඉන්න සිද්ධ වෙන තත්ත්වේ රටක් අපි. ඉතින් එහෙම යටපත් වෙච්ච නිසා වෙන්නේ ඇති මහා සංඝරත්නය නැති වුණා. ඊට පස්සේ කොහොම හරි ධර්මය රැකගත්තා. භික්ෂුව කියන කෙනා සිවුරක් කරේ දාගෙන හිටියොත් එහෙම ඝාතනය කරනවා, මරලා දානවා. ඉතින් ගණින්නාන්සෙලා කියන විදියට භික්ෂූන් වහන්සේලා සිවුරු අත්හැර දාලා සාමාන්‍ය ගිහියෝ ස්වරූපයෙන් මේ ධර්මය රැක්කා. එහෙම රැකලා තියෙනවා. ඒ නිසා දැන් අපිට නිවන තෝරගන්න පුළුවන්. තෝරගන්න කෙනාට නෑ ත්‍රිපිටකයේවත් ධර්මවත් කොහෙවත් නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නේ. මිනිස්සු ධර්මයේ පිළිපදින්නේ. මිනිස්සුන්ගේ හිතේ ශ්‍රද්ධාව නැහැ. ත්‍රිපිටකය කරපින්න ගත්ත අයට ශ්‍රද්ධාවකුත් නැහැ. ත්‍රිපිටකය විවේචනය කරන අයට ශ්‍රද්ධාවකුත් නැහැ. ශ්‍රද්ධාව නැහැ. ප්‍රඥාව නැතුව ත්‍රිපිටකය ඔලුව උඩ තියන් ඉන්නවා. ප්‍රඥාව නැහැ. තේරුණානේ? ප්‍රඥාව නැහැ. ඔලුව උඩ තියාගෙන ඉන්නවා. වීරිය නැහැ. කවිගීගේ කොඩි වැල් ඇද ජීවත් වෙන්නයි තියෙන්නේ. වීරිය නැහැ. සතිය නැහැ.
සිහිය නැ දෙයක් තේරුම් ගැනීම සඳහා මිනිස්සු වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන් හරියට නිකන් සියල්ල දන්නවා වගේ කිපිලා වැඩ කරන්නේ. එතකොට ඒ ඇත්තම දන්නේ මේ කිපීම වරදක්, වෛර කිරීම වරදක් කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මගේ සැබෑ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේට පල්හොරුන් විසින් තලන විටත් වෛරය නූපදවයි කියලා. ඒක ලොකු ගැඹුරක් තියෙන වෙනතුනේ. එතකොට අද බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කියලා යම්කිසි කෙනෙක් වෛරය උපදවා ගන්නවා නම්, ක්‍රෝධය උපදවා ගන්නවා නම්, ඊර්ෂ්‍යාව උපදවා ගන්නවා නම්, පලිගැනීම උපදවා ගන්නවා නම් ඒගොල්ලෝ සැබෑ ශ්‍රාවකයෝ නොවේ කියලා හොඳට මතක තියාගන්න ඕන. මේ වෙන දෙයකට නෙමෙයි. ධර්මයටම ධර්ම සාකච්ඡා කරනකොට, භාවනා කරනකොට, බණ භාවනාවන් වල තියෙන විෂමතාවයන් නිසා තවත් උදවිය හරි භයානක විදියට අවි අමෝරනවා වගේ වැඩ කරනවා. එතකොට මේ ලෝකයේ අර විවෘත කතිකාවක් නැති වෙනවා. එතකොට ආගම්වල තියෙන ස්වરૂපය තමයි අර දැඩි බව. දැඩි නීතිගත බව. එතකොට පින්වත්නි, මිනිස්සුවේ නීති වලට යට වෙලා ජීවත් වෙනවා මිසක් හදවතත් සනසා ගන්නෙ නැහැ. ඒ නිසා හදවතක සැනසීමක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් හිතෙහි සැනසීමක් ඇති කර ගන්න වැඩපිළිවෙල අපි ඇති කර ගන්න ඕන. දැන් පින්නතුන්ට තේරෙනවා ඇති ලෝකෙ දියුණුයි කියලා කිව්වට මේ මනුෂ්‍ය වර්ගය දියුණු නෑ කියලා. මම නම් කියනවා ලෝකෙ දියුණු නෑ. එදා විදුලි බුබුලු නැති කාලේ, දුරකථන නැති කාලේ ලෝකෙ තිබිච්ච පරිපූර්ණත්වයවත් මේ වෙනකොට මිනිස්සයා ළඟ නෑ කියන එකයි මට කියන්න තියෙන්නේ. එදා තිබුණු ශරීර සෞඛ්‍යයක් නැහැ, මානසික නිරෝගීතාවයක් නැහැ. එහෙනම් අපි වේගයෙන් කරගෙන තියෙන ලෝකෙ දියුණු කරන එක නෙමෙයි, ලෝකේ විනාශ කරන එක. එහෙනම් අපි දවසින් දවස ලෝකෙ දියුණු කරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ශීඝ්‍රයෙන් අපි ලෝකය විනාශ කරන්නන් වෙමු. ඒ නිසා අපිට කියන්න වෙන්නේ ඔය කොන්ක්‍රීට් ගොඩාක් තියෙන රටක් දිහා බලලා ශීඝ්‍රයෙන් තමන්ගේ රට විනාශ කරගත්ත රටක් කියන එක විතරයි. යකඩ ගොඩවල් ගොඩාක්, වාහන ගොඩාක් තියෙන රටක් දිහා බලලා ඇත්තටම කියන්න වෙන්නේ ශීඝ්‍රයෙන් තම රට විනාශ කරගත් රටක්. තමන්ගේ ගම විනාශ කරගත්ත රටක් හැටියට තමයි අපිට සලකන්න වෙන්නේ. ඒ නිසා අපිත් වේගයෙන්ම අපේ රටත් අපේ ලෝකයත් අපි විනාශ කරගමු. විනාශ කරගෙන යමු කියන යෝජනාවේ තමයි මිනිස්සු ඉන්නේ. හරිද මේ තරඟෙට දුවල මොනවද ඔය කරන්නේ? ලෝකෙ විනාශ කරන එක. රට විනාශ කරන එක. තමන් විනාශ වෙන එක. දියුණු වෙනව නෙමෙයි, විනාශ කරගන්න එක පමණයි කරන්නේ. ඇයි? මූලික අවශ්‍යතා ටික සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. නිරෝගීකම නැති වෙනවා නම්, මානසික සුවතාවය නැති වෙනවා නම් ඒක විනාශයක් හැරෙන්න අපිට කියන්න පුළුවන් කමක් නැහැ දියුණුවක් කියලා ලෝකේ.
ඒ නිසා දියුණු බොහොම වේගයෙන් අපි විනාශ කරගනිමින් ජීවත් වෙනවා කියන එක හොඳට කල්පනා කරලා තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ ඉක්මනින්ම නුවණැති පිරිස වටහා ගන්න. මේ ලෝකෙ පින්නතුනේ මේ ධර්මයේ වටහා ගන්න පුළුවන් පුජ්‍යලයෝ ඉන්නේ සමස්ත ලෝකයම ගත්තාම. පින්නතුනේ තථාගත ධර්මයේ තියෙන ගැඹුරුම හරය තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නේ ලක්ෂ 10ක් දෝ කියලා හිතනවා. එනවා දේශනාවල් වලට එනවා. ආවට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නේ. සමස්ත ලෝක බෝලෙම ඉන්නේ. කෝටි 700 ගානම ගත්තත් 1 ලක්ෂ 10යි පින්වත් නේ. ඉතාම සුළු පිරිසක්. ඒ කියන්නේ ඒක සිංහලෙන් බනහන, ඉංග්‍රීසියෙන් බනහන, ටිබෙටියන් ඒ භාෂාවන් වලින්, තායි භාෂාවන් වලින්, බුරුම භාෂාවෙන් ඔය ඔක්කොගෙම බනහන අයෙන් ගෙන් ලක්ෂ 10යි කියන්නේ මොනතරම් පුඩාම සංඛ්‍යාවක්ද කියලා මතක තියාගන්න. එතකොට ලංකාවට වැඩෙන්නේ කීයක්ද? 1000ක් වැටෙයි ඕන. ලක්ෂ ගානෙන් 1000ක් වැටේ. ඒ 1000ක් මේ එහෙනම් මේ කෝටි දෙකකට අපි බණ කිව්වට 1000ක බලාපොරොත්තුවක් විතරයි අපිට තියෙන්නේ. ඒකට හේතුව මේක හරි අමාරු වැඩක් වෙනවත් නේ. තෘෂ්ණා රහිත බව කියලා කියන්නේ, දෝෂ රහිත බව කියලා කියන්නේ, මෝහ රහිත බව ඇති කර ගන්නවා කියලා කියන්නේ ඒක හරි අමාරු වැඩක්. ගැඹුරු නුවණක් තියෙන්න ඕන. ඒ කියන්නේ ජීවිතයේ හැම කාරණයකම ආරම්භයේ සිට අවසානට දකින්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. ඕනම දෙයක් ගත්තාම ඒක අවසානට දකින්න ඕන. දැන් අපි උදාහරණයක් ගමුකෝ. යම්කිසි මිනිස්සෙකුට හිතනවා යම්කිසි කාන්තාවකට එහෙම නැත්නම් ඕන කෙනෙකුට ආසාවක් හිතනවා කියමුකෝ. දැන් මේ මිනිස්සයාගේ මේකේ අවසානයට දක්වා බලනවා කියන්නේ මොකද්ද? මේ මිනිස්සයා ජීවිත කතන්දරේ දිගට අවසානයට බලන්න ඕන. එතකොට අවසානට බැලුවහම කොතනද ඉන්නේ මිනිස්සයෝ? අවසානට බැලුවහම අන්න පේනවා සොහොන් පිටෙන්න ඉන්නවා. එහෙම නැත්නම් අලු ගොඩක් බවට පත් වෙනවා එච්චරයි පේනවා. එතකොට ධනය බලය නිලයේ පස්සේ යනකොට ඒ ධනය නිලයේ මුල් කරගෙන බලන්න ඕන අවසානයේ දක්වාම. එතකොට මොකද පේන්නේ අවසානයේට? අන්න Tamanට පේනවා තුඹසක් තැනූ වේයෙක් වගේ. තේරුණා නේද වෙනවද නේ? තුඹසක් තැනූ වේයෙක් වගේ. යුතුයකම වගකීම මේ පින පව ධර්මයේ පිළිබඳව කල්පනා කරන්නේ නැතුව වේගින් ධනෙ පස්සෙන් දුවගෙන ගිහිල්ලා ගොඩනැගිලි ටිකක් ඉදි කළා තුඹසක් තැනූ වේග් වගේ කියලා Tamanට හිතුනොත් ඒක අපරාධයක් වෙනවත් ජීවිතේ. ඒ වගේම අපේ පින්නතුන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි හාමුදුරුවනේ ගහපු පදේකුත් නැහැ බෙරේ පළෝකුත් නැහැ කියන වචනේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ නිස්කාරණයි කියලා තේරුනොත් අවසානට ගිහිල්ලා ඒක මහා සාපයක් නේද පින්වත්නි? ඒක පුදුම සාපයක්. මට තරුණ කාලෙම ජීවිතය අවබෝධ කරගන්න උදව් වුණේ වයසක උදවිය. මං හරි අධ්‍යයනයන් කරන්න හරි ආස මිනිස්සෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇටියටත් ගිහි ජීවිතයේ සිටියේදී හරිම කැමති කෙනෙක් මම මේ අධ්‍යයනයන් කරන්න මම යාචකයෙක් හම්බුණත් මේ යාචකයාව එක කතා කරලා අධ්‍යයනය කරලා බලනවා මේ යාචකයා මොනවද කරන්නේ කොහොමද උනේ මේ මිනිස්සයා යාචකයෙක් උනේ කොහොමද කියලා බලනවා. ඒව අනුගමනය කරන්න නෙමෙයි මේව නම් මං අනුගමනය නොකළ යුතුයි කියලා හිතා ගන්නවා ඊළඟට.
ඒ වගේම වයසට ගිහිල්ලා මහාන වෙච්ච ස්වාමින් වහන්සේලා ඒ මුණ ගැහෙන උන්වහන්සේලාට ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම දෙපැත්තෙම අත්දැකීම් තියෙන ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා බලන වයසක අයගෙන් අහලා බලන ජීවිතය කියන්නේ මොකක්ද කියලා. ඔන්න ඔය වචන අපිට කියලා තියෙනවා. හීනෙන් ගෑ සබන් වගේ ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මිරිඟුව පස්සේ දිව්වා වගේ. මගේ එක දුවෙක් ડોක්ටර් කෙනෙක්, අනිත් පුතා ලෝයර් කෙනෙක්, අනිත් එක්කෙනා අහවල් රටේ, අනිත් එක්කෙනා අහවල් රටේ, මං මෙතන. ඒ කියන්නේ අහිංසක මේ අසාවිනාතේ වයසටම ගිහිල්ලා ඉතින් බේත් තෙල් ටිකක් ගාගෙන බොහොම අරුම් බෙහෙත් ටික බීලා ඔය පැත්තකට වෙලා කුටියකට වෙලා ඉන්නවා. එතකොට මම බොහොම හිටපු දක්ෂම ලෝයර් කෙනෙක් උන්වහන්සේ කියලා කියනවා. මම හිටපු. ඉතින් බලන්නකො සමාජයේ වැදගත් කියන චරිත කියලා අපි හිතන චරිතයක් දරුවෝ ටික ලොක් කරලා දැන් මට වෙලා තියෙන්නේ මොකද්ද? අපි දිව්වා. මොනව පස්සේද දිව්වේ? දැන් දුක් වෙනවා. අපි සෑහෙන බොරු කිව්වා හාමුදුරුවනේ. අපි සෑහෙන සත්‍ය අසත්‍ය කරා, අසත්‍ය සත්‍ය කරා. අපිට දිනන්න ඕන නිසා අපි බොරු අනපනත් ඒවා මේ ඔක්කොම පෙන්නුවා. සාක්ෂි පෙන්නුවා. කටයුතු කරා. කොහොම හරි අපි දින්න අපේ ලාභය අපි ගත්තා. අපි හම්බ කරගත්තා. කරපු දේවල් වල අවසානයේ ප්‍රතිඵලයකුත් නැහැ. මානසික සුවයකුත් නැහැ. ඉතින් බලන්නකෝ පින්නතුනේ ඕවට නේද පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ. හැම දෙයක් පිළිබඳවම තමන් දුක් වෙනවා තමන් ජීවිතේ කරපු දේවල් පිළිබඳව. හේවනම් චේතනාව හරියට පිහිටව ගන්න නැතුව, චේතනාව ධර්මයේ පිහිටව ගන්න නැතුව, සත්භාවය තුල චේතනාව හසුරව ගන්නේ නැතුව වැඩ කරොත් සිද්ධ වෙනවා. දැන් මතු පිටින් සංවර වෙන්න ගියොත් එහෙම මිනිස්සයා මැරෙක් වෙනවා. තේරෙනවනේ? එතකොට මේ මිනිස්සයෝ කරන්නේ මොකද්ද? මතු පිට හරි දේ වෙනුවෙන් හරි දේ වෙනුවෙන් ජයග්‍රහණය ගැනීම සඳහා වෛරය, ක්‍රෝධය වපුරවනවා. දැන් මතු පිටින් සිල්වත් වෙන්න ගියොත් එහෙම යා මැරෙක් වෙනවා. මතු පිටින් සත්භාවයේ කෙනෙක් වුණොත් එයා මැරෙක් වෙනවා. මතු පිටින් බුදුන් වඳින කෙනෙක් වුණොත් එහෙම එයා මැරෙක් වෙනවා. එයි හාමුදුරු එහෙම කියන්නේ. මං හිරගෙවල් වලට ගිහිල්ලා අහලා තියෙනවා. ඔයගොල්ලන්ට අයුක්තිය අසාධාරණේ පෙන්වන්න බැරිද? අපිට පෙන්වන්න බෑ හාමුදුරුවනේ. එහෙමනම් ඒගොල්ලෝ මැරියෝ බවට පත් වෙලා තියෙන්නේ අයුක්තිය අසාධාරණයට එරෙහිව වැඩ කරන්න ගිහිල්ලා තමයි මේ යහපත් මිනිස්සු වෙන්න ගිහිල්ලා යහපත ඇති කරන්න ගිහිල්ලා සාධාරණය ඇති කරන්න ගිහිල්ලා තමයි නරක මිනිස්සු වෙලා තියෙන්නේ. එතකොට මතු පිටින් බුදුන් වඳින අය මැරියෝ වෙනවා කියලා හාමුදුරුවෝ කොහොමද කියන්නේ? තාම නරක අය ඉන්නෝ මතු පිටින් බුදුන් වඳිනෝ. දැන් උදේ පාන්දර පන්සිල් සමාදන් වෙලා රමාර රාජනායකයෝ පවා මල් පහන් පූජා කරලා එළියට ඇවිල්ලා මොනවද කරන්නේ? අප්‍රමාණ මිනිස් ඝාතන කරපු මේ රටේ රාජනායකයෝ හිටියා. ඒ මිනිස්සු උදේ පාන්දර හොඳට පන්සිල් සමාදන් වෙනවා. එතන ඉඳලම බොහොම දරුණු විදියට මිනිස්සයා හැසිරෙනවා. එහෙනම් මතු පිටින් චරිත හදා ගන්න ගියාම බොහොම නරක මිනිස්සු වෙනවා. ඒ නිසා තමයි චේතනාවෙන් පිරිසුදු වෙන්න කියලා කියන්නේ. එතකොට මතු පිටින් බුදුන් වඳින අය මැරෙව වෙනවා කියලා කියන්නේ මම දවසක් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ දර්ශනයක් දැක්ක නිසා. මල් ටික කඩලා දීපිය කියලා වෛර කරනවා. කඩලා නොදුන්නොත් පුප්පනවා. තේරුණා නේද? මල් වට්ටිය බිම හැලුවොත් කෙලින්ම මල් වන්දේසියෙන් ඔළුවට පාරක් හම්බ වෙනවා. දැන් මතු පිටින් බුදුන් වඳින අය මම දැකලම තියෙනවා. පොඩි ළමෙක් මල් වට්ටියක් වැට්ටුවා. ලස්සනට හදපු මල් වට්ටිය ගොඩාක් මහන්සි වුණා. පැයකමාරක් දෙකක් විතර මල් වට්ටියට මහන්සි වුණා. අමුදුරු. ඒතර මහන්සිලා ලස්සනට තැනින් තැන ලස්සන මල් තියලා ඔයගොල්ලෝ දැකලා ඇති. ලස්සන විසිතුරු විදියට මල් වට්ටි හදන ඒවා දැකලා ඇති. ඒ වගේ හාමුදුරු හරි දක්ෂයි මේකට. ගත්ත මල් බන්දේසිය තුන්න ළමයාගේ ඔළුවට එකක්.
ඉතින් මෙච්චර වෙලා අද ඉතින් ඒක තමයි කියන්නේ මතු පිටින් බුදුන් වඳින අය මැරිය වෙනවා කියන්නේ ඕකයි වෙනවත් නේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන කොතනින්ද පාරිශුද්ධත්වය ආරම්භ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි සිත හදා ගන්න. පිනතුන මතකයිනේ අර එක භික්ෂුවකුත් මේ ශාසනයෙන් බැහැරට යන්න කල්පනා කරා මෙච්චර විනය ධර්ම නීති මට මතක තියාගන්නවත් බැහැ. අකින්න නෙමෙයි මතකත් නැහැ කියලා. ඒවල බුදුරජාණන් වහන්සේ මතක් කරේ සිත දිහා බලාගෙන වැඩ කරන්න. එච්චරයි මගේ ඉල්ලීමත් එච්චරයි. මට තියෙන එකම ශික්ෂාවයි. දැන් හරියට ආගම් අතර හරි තරංගයක් තියෙනවා අපේ කෝටියක් සංවරව සීලේ තියෙනවා කියලා අපි හරි අගය කරන නිසා වෙනත් ආගමක කෙනෙක් ඇවිල්ලා දවසක් එයා කිව්වා යාට කෝටියක් නෙමෙයි කෝටි 10ක් තියෙනවා කියලා ඒගොල්ලන්ගේ ශික්ෂා. දැන් අපේ ආගම පරද්දන්න. අපිට කෝටියයිනේ. ඒගොල්ලන්ගේ තියෙනවා ඊට වඩා මිලියන ගාණක් තියෙනවා කිව්වා. මං hina වෙලා කිව්වා දැන් අපි පරදී කියලා හිතාගෙන ඉන්නේ නැති. මං hina වෙලා කිව්වා බුද්ධ ආගමේ එච්චර කෝටියක් නැහැ කිව්වා. එකයි තියෙන්නේ කියලා ඇහුවා. මේ මිනිස්සු පුදුම වෙලා කියලා බැලුවා. දැන් මේ අපි කෝටියක් කියාගත්ත එක න කොහොමද එකයි කියන්නේ කියලා. මං කිව්වා එකයි. ඒ මොකද්ද කියලා මං කිව්වා හිත. හිත තුල තියෙන විනය සංවරය තමයි බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ. ඔය එක තුල හැබැයි ඔය මිලියන ගාන පරද්දන වටිනාකමක් තියෙනවා ශික්ෂණයක් තියෙනවා. මේ එක රකින්න නැතුව අර කෝටි 100ක් රැක්කත් වැඩක් නැහැ. හිත රකින්න නැතුව ශික්ෂාපද කෝටි 100ක් රැක්කත් වැඩක් නැහැ. මම දැකලා තියෙන ඕන තරම් අන්ධ ශික්ෂාකාමී පුජ්‍යලයෝ. අන්ධ ශික්ෂාකාමී පුජ්‍යලයෝ මම දැකලා තියෙනවා. එහෙම නෙමේ අපිට අවශ්‍ය කරන්නේ චේතාන්විත ශික්ෂාකාමී පුජ්‍යලයෝ. දැන් සමහර නරක මිනිස්සුයි කියලා වගේ පේන අය ඉන්නවා. මම ඇත්ත වශයෙන්ම සමහර අය එක කතා බහ කරලා බැලුවා මේ මිනිස්සු චේතාන්විතව හොඳ අය. සමහර හොඳයි කියන මිනිස්සු මම බලලා තියෙනවා. බැලුවාම චේතාන්විතව නරකයි. සමහර අය පිටුනුත් හොඳයි ඇතුළුනුත් හොඳයි. සමහර අය පිටුනුත් නරකයි ඇතුළුනුත් නරකයි. යාර සර්පය වගේ තමයි. ඒ විෂමතා තියෙන. එයාගේ ප්‍රඥාව තියෙන තාක්කල්. තමන්ගේ ප්‍රඥාව තියෙන තරමටනේ තමන්ගේ මනස හසුරව ගන්න පුළුවන්. තමන්ගේ නුවණ තියෙන තරමට තමයි තමන්ගේ මනස හසුරව ගන්න පුළුවන්. එහෙනම් ප්‍රඥාව යම් මට්ටමකින් මේ යාට ගැඹුරකට යන්න බැරි නම් එතනින් එහාට තමන්ගේ මනස පාලනේ නැහැ. එයාට එයාගේ ද්වේෂය පාලනය කරගන්න බැරි වෙනවා. එයාට එයාගේ මෝහය පාලනය කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් එයා ඉරිසියාවට, ක්‍රෝධයට, වෛරයට මුණ ගැහෙනවා. දැන් අපි දන්නවා කාටත් අපිට ඉරිසියාව හට ගන්නවා. මනුෂ්‍යයන්ට හිට හට ගන්නවා. දැන් ඕක පාලනය කරන අය මම දැකලා තියෙනවා. ඉරිසියාව පහළ වුණාට එයා පාක්ෂික වෙන්නේ නැහැ ඒකට. මොකද එයාට හොඳ පාලනයක් තියෙනවා. අපි කාටත් තරහ යනවා. තරහ ගියාට කොච්චර අය ඉන්නවද තරහ හොඳට පාලනය කරගන්න පුළුවන්. ඇයි ඒ? එයාට ශක්තිය තියෙනවා. බල සම්පන්නයි. ඇයි බල සම්පන්න? අවදිය දියුණු කරගතපු නිසා, සතිය දියුණු කරපු නිසා. සතිය කියන්නේ මේ ඇවිදින විදිහේ සතිය පමණක් නෙමෙයි. සමස්ත ධර්මයේ පිළිබඳවම සිහිය, කරුණාකාරණා පිළිබඳව ආදීනවය දකින්න පුළුවන් හොඳ සිහියක්, හොඳ නුවණක් තිබිච්ච නිසා. මේගොල්ලන්ට මේක නමන්න පුළුවන් කමක් තියෙනවා. මේ කෙලස් කියන්නේ පින්නතුනේ බරක් වගේ දෙයක්. අපි හිතමුකෝ ඔබේ අත් දෙකට කවුරු හරි ලොකු බරක් ගල් ගෙඩියක් සිමෙන්ති කොටයක් වගේ එකක් වීසි කරනවා. ඔබට මේක අල්ලලා තවත් තැනකින් තියන්න හැකියාව තියෙන ඔබ ශක්ති සම්පන්න වුණා. ඔබ ශක්ති සම්පන්න නැත්නම් මොකද වෙන්නේ? අර එවන බරට යට වෙලා ඔබ අපහසුතාවයටපත් වෙනවා. ආන්න ඒ වගේ තමයි සමහර මිනිස්සුන්ගේ හිතවලට ලෝභය ඇති වුනහම, ද්වේෂය ඇති වුනහම පාලනය කරගන්න බැරුව යනවා. එතකොට ඔබ මොකද කරන්න ඕන? ඇත්තටම වුන්ට ඒක පාලනය කරගන්න උදව් කරන්න ඕන. තේරුණා නේද?
පාලනය කරගන්න උදව් කරන්න ඕන. දැන් ඔබේ කරේ තියෙන ලස්සන මාලයක් දැකලා කාට හරි දරා ගන්න බැරි ඉරිසියාවක් ඇති වෙනවා. ඒ මිනිස්සේ දැන් තා පොඩ්ඩකින් පැලෙයි කියලා හිතෙනවා. එතකොට මොකද කරන්න ඕන? තව පැලෙන්න ඉඩ දීලා නිකන් ඉන්නවද? නෑ, පැලෙන්නේ මොනොත් ඒ මිනිස්සයාට මොනවා හරි කේලමක් හරි කියලා එයාගේ චරිතය හරි ඝාතනය කරලා දානවා අර ඉරිසියාවෙන් එළියට ඒම සඳහා. එතකොට මොකද කරන්න ඕන? අපි ඉක්මනින් අරයාගේ ඉරිසියාව අඩු කිරීම සඳහා එක්ක අඩුම තරමේ කියන්න ඕන මේක මගේ නෙමෙයි කියන්න ඕන. එහෙම නැත්නම් මේක යාළුවෙක්ගෙන් ගත්තේ කියලා කියන්න ඕන. එහෙම නැත්නම් ණයට ගත්තේ කියලා කියන්න ඕන. එහෙම නැත්නම් මේක ඔයා රත්තරන් කියලා රැවටුනාට මේක රත්තරන් නෙමෙයි, මේක රත්තරන් ආලේපිත එකක්. යන්තම් ඇති කියලා සන්තෝෂ වෙනවා. එතකොට හිත පාලනය කරන්න අපි ඕම් කටයුතු කරන්නත් ඕන පින්වතුනි. එතකොට මේ ඇති කරන්න එපා මේ මිනිස්සුන්ගේ හිතේ දරුණු ඉරිසියාවල්. ඉතින් පව් හදාගත්ත වටිනකම්, හදාගත්ත දියුණුවක්, හිතාගත්ත දියුණුවක් ලෝකෙට විනාශයක්. මේ මහ පොළොවේ තියෙන මොනවා හරි ලෝහ කෑලි ටිකක් අරගෙන වටිනාකමක් දීලානේ හරිද? ඉතින් ඕවයින් ඇයි ජීවිතේට වටිනකම් හදාගන්නේ? දැන් මේ බලන්නකෝ අපේ ඇඟේ තියෙනවද මේ රත්තරන් මාලවලු? නෑ, අපි භික්ෂුන් වහන්සේලා ඒවයින් වටිනකම් හදාගෙන නැහැ. ඒ කිසි දෙයකින් ජීවිතේට වටින Tamanට උවමනා දෙයක් තියෙනවා නම්, අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න. නමුත් ඒවා තුලින් ජීවිතේට වටිනාකම් හදාගන්න එකේ කිසි තේරුමක් නැහැ. ඒව තමයි ජීවිතේ වටිනම දේවල් කියලා හිතා ගන්න එකේ තේරුමක් නැහැ. තේරුණා නේද? ඒ තුලින් කියලා වටිනකම කරගන්න එකේ තේරුමක් නැහැ. ඒ සමහර අය වටිනකම් දේවල් තියාගෙන ඉන්න නමුත් අනිත් කෙනා දන්නෙත් නැහැ කියන්න ඕන. දැන් දවසක් එක මහත්මයෙක් ඔරලෝසුවක් බැඳගෙන ඉන්නවා. මට ඔරලෝසුව පෙන්නලා ඇහුවා මේක කීයක් විතර වටිනවද කියලා. මං කිව්වා 2-3000ක් වෙන්නේ නැති කියලා. නෑ හාමුදුරනේ මේක ලක්ෂ 40ක් වටින ඔරලෝසුවක් කිව්වා. එහෙම ඔරලෝසුව තියෙනවා. එතකොට මං කිව්වා ඉතින් නිකන් ඔරලෝසුවක් 2000ක් බැඳද්දත් එකයි ඕක එකක් බැඳද්දත් එකයි නේ. නමුත් ඒක තමයි ලෝකේ තියෙන යම්කිසි වටිනකමක් ජීවිතේට හැදෙන විදියක් පරිසරයක් තුළ ගොඩ නැගෙන දේවල් ඒව පස්සේ තමයි අපිට දුවන්න වෙලා තියෙන්නේ. එතකොට අපිට අමතක වෙන දෙයක් තියෙනවා මේ භෞතික දේවල් පස්සේ දුවනකොට මොකද්ද? තමාව අමතක වෙනවා. අරමුණු පස්සේ දුවනකොට තමාව අමතක වෙනවා. ලෝකෙ වෙලා තියෙන එක නෙමෙයිද? බයික් එකකින් වේගෙන් යනවා අරමුණ කරා. මිනිහට අමතකයි තමන් යන්නේ වාහනයකත් නෙමෙයි, තමන් බොහොම මේ අනතුරුදායක රථයක් තමන් මේ පදවන්නේ. තමන්ගේ ජීවිතෙත් එක්ක මරණයත් එක්ක කොයි වෙලාවෙ තීන්දුව එයිද කියලා කියන්න බෑ කියන වාහනයක් කියලා යට තේරෙන්නේ නැහැ. ඊටාම වේගෙන් ඇදිලා යන අරමුණු කරා ජීවිතය අමතක වෙනවා. ඊළඟට වාහන වලිනුත් එහෙමයි. සමහර අයට තමන් ඉන්නේ මේ වාහනයක කියලා අමතක වෙනවා. අරමුණු කරා වේගෙන් ඇදී යනවා, තමාව අමතක වෙනවා. එහෙමනම් මේ ලෝකේ වෙච්ච දේ අපිට කෙටියෙන් සංක්ෂිප්තව කියතොත් අරමුණු කරා ඇදී යනවා, තමාව අමතක වෙනවා. ඒ නිසා අරමුණු වලට තියෙන ආශාව, තණ්හාව, තෘෂ්ණාව අයින් කරලා දැම්මොත් තමන්ට මතක් වෙන්න පටන් ගන්නවා තමාව. අර බාහිර තියෙන තණ්හා, තෘෂ්ණා, මාන, දිට්ටි නැති වුණොත් තමාට පේන පටන් ගන්නවා තමාව. දැන් මම දැකලා තියෙනවා ඔය උගත්තේ කියන පරිසරය තුලත්, ව්‍යාපාරිකයි කියන පරිසරය තුලත් හැමතිස්සෙම කතා බහවන් වල තියෙද්දි මේ එක්තරා ස්වරූපයක් මම දැකලා තියෙනවා. මං හිතන්නේ මේ මිනිස්සුන්ට පෞරුෂ හීනතාවයක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? හැම තිස්සෙම ඒ යක්කු එකිනෙකා අභිභව යන්න try කරනවා.
දැන් උගත්තු ටිකක් එකතු වෙලා මම බලලා තියෙනවා මුංවත් ඇතිද සංවර කියලා නෑ. උගත අනිත් එකාට පෙන්වන්න හදනවා මම උඹට වඩා උගත්. එයා එකක් කිව්වොත් 10ක් කියලා පෙන්වනවා. ඊට පස්සේ ධනවත්තු ඒත් එහෙමයි. එයාත් පෙන්වනවා. එයාත් ඊට වැඩි දේවල් පෙන්වන්න හදනවා. ඒ නිසා මම දකින්නේ මේ එකිනෙකා පරයා යන්න දරන මේ උත්සාහයන් තියෙන සමාජයේ මා දකින්නේ පෞරුෂ හීනතාවයකින් පෙළෙන්නන් හැටියට. තමන්ගේ පෞරුෂ හීනතාවයක් නැත්තම් කවුරුවත් අභිභව යන්න ඕනේ නැහැ. වැඩි ඕනේ නැහැ ගෙදර. මහත්ය බලන නෝන අභිභව යන්න නෝන මහත්ය අභිභව යන්න. ඈ ඕකේ. ඒවල එතරම් සමගිය නැති වෙනවා. මොකද මේ කවුරුවත් අභිභව යන්නේ තමන් වන්න. කවුරුවත් අභිභව යන්න උවමනව නැහැ. එහෙම අභිභව යන තරංගයක ඉන්න පිරිසක් ඉන්නවා. පෞරුෂ හීනතාවයක් තියෙන. මේක තියෙන ගොඩාක් මං හිතාගෙන ඉන්නවා මේක මහාචාර්ය වුණාම, ආචාර්ය වුණාම, කතිකාචාර්ය වුණාම, විදුහල්පති වුණාම මේක මේ අගමහා පඬිත වුණාම, මේක ධර්මාචාර්ය වුණාම, විනයාචාර්ය වුණාම නැතු වෙති කියලා මං හිතාගෙන හිටියා. මොන ඒ හැමෝගෙම ළඟ තියෙනවා අර පෞරුෂ හීනතාවය කියන හීනතාවය කියන්නේ හැමතිස්සෙම තව කෙනෙක් අභිභවාගෙන යෑම සහ පෙරලාගෙන යෑමට දරන උත්සාහයක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ පින්නතුන් මට නම් කවුරුත් අභිභව යන්න ඕනේ නැහැ. හැබැයි මම කතා කරන තැනක් තියෙනවා. ඒ කතා කරන්නේ මාව පෙරලගෙන යන්න ආවොත්. අන්න ඒකට කතා කරන ඇරෙන්න මට කවුරුවත් අභිභව යන්න පෙරලගෙන යන්න උවමනාවක් නැහැ. එම් වැඩක් නැහැ. හැබැයි මාව පෙරලන්න આવොත් මම කතා කරනවා පමණයි. එහෙම නැතුව කෙනෙක්ව පෙරලන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මට මේ පෞරුෂ හීනතාවය නැති නිසා. ඒ නිසා මේ පෞරුෂ හීනතාවයන් තියෙනවා නම් කාට හරි අපිටත් තියෙනවද කියලා බලලා ඒක සංසිඳව ගන්න ඕන නැති කර ගන්න ඕන. නැත්තම් පන්සලට යනවා පන්සලේ හාමුදුරුවොත් එක්ක තරඟේ, ගෙදරට එනවා ගෙදර ගෑණිත් එක්ක තරඟේ, මාත්‍යත් එක්ක තරඟේ, ඊට සමාජයට යනවා සමාජෙත් එක්ක තරඟේ, වැඩට යනවා වැඩට කරන මිනිසුත් එක්ක තරඟේ. හැම තිස්සෙම පෞරුෂ හීනතාවය නිසා තරඟ වාද. එතකොට වාද පිටිය කියලාත් තියෙන්නේ නේද? එක වැඩසටහන්නේ. ඒ පෞරුෂ හීනතාවය අභිභව යෑමේ පෞරුෂ හීනතාවයක් නිසා ඇතිවන්නා වූ දෙයක්. තේ වෙනසට හැමදාම ජය පරාජය කියන දෙකේ වේදනාව විඳින්න සිද්ධ වෙනවා. ජය ලැබුවත් වැඩක් නැහැ. ඇයි? තමනුස්සේ දුකටපත් කළා. පරාජය වුණත් වැඩක් නැහැ. ඒ පරාජය තුලින් දැවීමක් හට ගන්නවා. ඒ නිසා බුදුවරු මේ ජය පරාජය දෙක ඉක්මවන්න කියලා මතක් කරේ එකයි. පුදුම ගැඹුරු වචනයක් පින්නතුනේ එක දිගට වසරක් හිතුවත් හිතලා ඉවර කරන්න බැරි ගැඹුරු වචනයක් තමයි ජය පරාජය ඉක්මවීම කියන වචනේ. ජය පරාජය කියන එක ඉක්මවන එක. බුදුහාමුදුරු මතක් කරලා තියෙනවනේ නේද? ජය පරාජය දෙක ඉක්මවන්න කියලා මතක් කරලා තියෙනවා. මේ ජය පරාජය දෙක ඉක්මවීම සඳහා ලොකු බලයක් ලොකු ශක්තියක් මිනිස්සෙක් ළඟ තියෙන්න ඕනේ. ඒවට බල ධර්ම කියලා අඳුල්ලා තියෙන්නේත් ඒකයි. බල ධර්ම කියලා අඳුල්ලා තියෙන්නේ ඒකයි. ඒ බල ධර්ම ටික තියෙන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම අවබෝධය සඳහා උපකාරක වන ධර්ම. නමුත් මේවා ඊටාම මතු පිටින් වචන 10කින් 15කින් අපේ අය විභාග ලියන්න ඉගෙනගෙන මොකද්ද කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දන්නවා කියලා කියනවා. මට දවසක් මතක් කරනවා මේ ගුවන් විදුලියක ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවමයි ධර්ම සාකච්ඡා වැඩසටහනකට සජීවී ගියපු වෙලාවේ මේ පස්සපච්චය වේදනා කියන එක. ඒ වේදනා කියන
කාරණේ මට පැහැදිලි කරන්න කියලා කියන විනාඩි 2කින්. පස්සපච්චය වේදනා තමයි ඉතින් කියලා තමයි කියන්නේ. එච්චර ඊට වැඩි කොහොමද කියන්නේ විනාඩි 2කින්. මම මේ මිනිස්සු මේ හිතාගෙන ඉන්නේ විභාග වලට ලියන්න මේ උත්තර එකතු කරනවා වගේ දේවල් කියලා. ඒ නිසා මේ ඒ ගුවන් විදුලි වලින් නම් කවදාවත් බනාලා නිවනක් තෝරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒවා මේ අර කාලය ගෙවන්න ගැනීම සඳහා කාලය ඉවර කිරීම සඳහා එක්තරා කොන්ත්‍රාත්තුවක් හා සමාන දෙයක් විතරයි. ඒක කිසිම මේ ධර්මයක් ගන්න පුළුවන් කමක් නැහැ. බොහෝම සීමා සහිතව කරන්න තියෙන දෙයක්. ඒක බොහොම වැටකඩලු සහිතයි. මේ වචනයක් පොඩ්ඩක් හරි ඒ ගුවන් විදුලි සංස්ථාව දරන පක්ෂයට විරුද්ධව ගියොත්, න්‍යායට විරුද්ධව ගියොත් වහම එක්ක දේශකයා කැපෙනවා, නැත්නම් අර කෑල්ල කට් කරලා දානවා. ඒ තරම් දෙයක් තියෙන්නේ. බුදුහාමුදුරු බණ කිව්වත් ඕක කොහොම තමයි වෙනවත් නේ. නිසා නිවන තමා තුළින් තෝරගන්න උත්සාහ කරන්න. කාගේවත් සාමීන් වහන්සේ කෙනෙක්ගේවත් කොහොමවත් නෙමෙයි තේරුම් ගන්න තියෙන නිවන තියෙන්නේ තමන් ළඟ. තමන් තෝරගන්න. තමන් නිවා ගන්න තරමට තමයි තමන් නිවෙන්නේ. ඇයි තමන් නිවා ගන්න කියලා කියන්නේ? තමන් නිවා ගන්නකොට අර සාංශාරික භව ගමන ගෙනියන ශක්තියට ජීවත් වෙන්න බෑ. මිනිස්සු නිවෙන්න අකමැති. භවයට කැමති කෙනා නිවෙන්නේ නැහැ. හේතුව අර භව ගමන ගෙනියන්නට උවමනා කරන ශක්තිය නැති වෙලා යනකොට එයා නෙවෙන්නේ. එතකොට මේ මිනිස්සු 1000ට කැමැත්තක් තියෙනවා. එහෙම පේන්නේ නැද්ද? 1000ට උපකාරක වෙන දේවල් නේද මේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ. නිවෙන්න උපකාරක වෙන දේවල්ද වැඩි, 1000ට උපකාරක දේවල්ද වැඩි. එතකොට 1000ට උපකාරක නිවෙන්න යන තැනටද සෙනග වැඩි, 1000 ඇති කරන තැනටද සෙනග වැඩි. 1000 ඇති කරන තැනට සෙනග වැඩි. හොඳ නැටුම්, ගැයුම්, රැඟුම් තියෙන තැනක් තිබුණොත් අම්මෝ දාස් ගණන් වේදම් කරලා මිනිස්සු ඉන්නවා. එතන ගිහිල්ලා අහනවා. දැන් නිවෙන්න ධර්මයක් තිබුණොත් එහෙම මේක අහන්න කැමති නැහැ. මොකද එතෙන්ට හිත කැමති නැහැ. එහෙනම් මේ මිනිස්සු නිවන් දකින්න, දේවත්වයට යන්න, බ්‍රහ්මත්වයට යන්න නෙමෙයි වැඩියෙන්ම අය කැමති යක්කු වෙන්නයි, පෙරේතය වෙන්නයි, භූතය වෙන්නයි, තිරිසන් සත්තු වගේ වෙන්නයි තමයි මිනිස්සු කැමති. නයි පොළොංගු වෙන්නයි කැමති. ඒ කියන්නේ වෛරයට කැමති කියලා කියන්නේ යා නයි පොළඟෙක් වෙන්න කැමති කියන එක. දැඩි තණ්හා අධික, තෘෂ්ණා අධික භාවයක් තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ යා පෙරේතෙක් වෙන්න කැමති කියන එක. යුක්තිය අයුක්තිය කරගෙන, අයුක්තිය යුක්තිය කරගෙන පෙරලගෙන, ධර්මයේ අධර්මයේ කරගෙන පෙරලගෙන යනවා නම් එයා ඉතින් කැමති දැවීම සඳහාම කරුණ එකතු කරගෙන මහා නිරගාමී සාංශාරික දෙයක් සිද්ධ කරගන්න කැමති කෙනෙක්. එතකොට අපිට තේරෙනවා මේ ලෝකේ නිවෙන්න කැමති, තමන්ගේ මනස සංසුන්ව තියනවට කැමති කවුද? නිවෙන්න කැමති, මනස සංසුන්ව තියනවට කැමති කවුද? අන්න ඒගොල්ලෝ තමයි පින්නතර මේ නිවන් මාර්ග පරිපූර්ණ කරගන්නේ. තමන් කැමති වෙන්න ඕන, තමන්ගේ මනස සංසුන්ව තියනවට තමන් කැමති වෙන්න ඕන. එතකොට අසංසුන් කරන අයගෙනුත් අපිට ඈත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අසංසුන් කරන සිතිවිලි දාමයන්ගෙනුත් තමන්ට ඈත් වෙන්න හැකියාව ලැබෙනවා. අසංසුන් කරන අරමුණු වලිනුත් තමන්ට ඈත් වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට තමන් සංසුන්. සංසුන් කියන වචනයට තව වචනයක් තමයි සංවර.
එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරා චක්කුණා සංවරෝ සාදු. අනේ ඇස සංවර කරගන්නවා නම් සාදු කියන්නේ යහපත්, හොඳයි කියන එකයි. යහපත්. අපි සාදු කියන්නේ යහපත කියන එක. කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, වචනයත් සංවරයි, කයත් සංවරයි, හිතත් සංවරයි. සියල්ල සංවරයි, සියලු දුකෙන් නිදහස්. එතකොට මේ නිවන් දැකලා නැත්තේ ඇයි? මේ සඩආයතනවලම තියෙන අසංවර බව නිසා. මේ ටික සංවර කරගත්තොත් අපි නිවන් දකිනවා. හැබැයි ඕක සංවර කරගන්න ක්‍රමයක් තියෙනවා. ඔය ක්‍රමේ දන්නේ. සංවර කරගන්න ක්‍රමයක් තියෙනවා. ක්‍රමේ දන්නේ මිනිස්සු. මොකද සංවර කරන ක්‍රමේ? ඉතින් කෑ හඳුන්නේ අතාරින එකනේ තියෙන්නේ කියලා. එහෙම අතෑරලා සංවර කරන්න බෑ. එන එක අරමුණකට ගන්න ඕන. එහෙම සංවර කරන්නත් බෑ. එන මුකුත් නොකර ඉන්න ඕන. එහෙමත් සංවර කරන්න බෑ. එන මුකුත් නොහිත ඉන්න ඕන. ඔය සමහර අය අරගෙන තියෙන්නේ ආම්දුරු කියන්නේ මුකුත් නොහිත ඉන්න නේද කියලා අර වගේ. මං කොහොමද කොතනද කිව්වේ මතක් කරේ මං මුකුත් නොහිත ඉන්න කියලා. හරි ඉතින් මුකුත් නොහිත ඉන්න කියන එක අපි කිව්වා කියමුකෝ. ඔන්න බලන්න කරන වැරද්ද. ඊට පස්සේ මම මුකුත් නොහිතොන් ඉන්න ඕන කියලා හිතක් පහල කරගන්නවා. එතකොට ඒ කියපු වැඩේද කරන්නේ? නෑනේ. මුකුත් නොහිත ඉන්න ඕන කියලා මුකුත් හිතන්න හොඳ නෑ කියලා සිතුවිල්ල පහල කරගන්නකොට මෙයා එතන සිතුවිල්ල පහල කළා. එහෙමනම් Taman නොහිත ඉන්න ඕනේ කියලා උත්සාහ කළාට එතනම සිතුවිල්ල පහල කළා. එතකොට වැරද්ද එතනම සිද්ධ වෙලා. දැන් තේරෙනවනේ මේ ගාන සංකීර්ණයි කියලා. නිවන් දකින්න ඕන කියලා දැවෙනවා. නිවන් දකින්න ඕන කියලා පිච්චෙනවා. නිවන් දකින්න ඕන කියලා ජෛන භාවනා කරනවා. නිවන් දකින්න ඕන කියලා Hindu භාවනාවල් කරනවා. නිවන් දකින්න ඕන කියලා ඔය නොයෙකුත් අනිත් ආගම් වලත් මෝක්ෂය ලබන්න ඕන කියලා නොයෙකුත් භාවනා කරනවා. මේ භාවනාවල් වල හැම භාවනාවකම තියෙන්නේ නිමිත්තකි. ඒ නිමිත්ත මුල් කරගත්ත මෙනෙහි කිරීමකි. සරලයි ඔන්න මතක් කළා. සියලු ලෝකේ භාවනාව මේකෙන් අඳුන ගන්න. සියලු භාවනාවල් වල තියෙන ප්‍රධාන ලක්ෂණයක්. මොකද්ද ලක්ෂණේ? නිමිත්තක් තියෙනවා. ඊළඟට දෙවෙනි ලක්ෂණය මොකද්ද? මෙනෙහි කිරීමක් තියෙනවා. ඉතින් මෙනෙහි කිරීමයි නිමිත්තයි දෙකම තියෙන ඕනම භාවනාවක. බුදුහාමුදුරුවෝ පෙන්වූ මාර්ගයේදී සංඥා නිරෝධෝ සංකාර නිරෝධෝ. එතකොට නිමිති ගන්න පුළුවන්ද? නිමිති ගත්ත කෙනා හරිද? වේදනා නිරෝධෝ නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධෝ කියා ඒ ඔක්කොම ටික කියලා නිමිත්තක් කරන් භාවනා කරනවා. එතකොට හරි මාර්ගෙද යන්නේ? මේක තේරුම් කරගන්න පුළුවන් සංසාරේ මහා පාරමී බලයක් තියෙන පුණ්‍යවන්තයන්ටම පමණයි. අනිත් ඔක්කොම පාපිෂ්ඨයන්ට මේක තේරෙන්නේ නැහැ පින්වත්නි. ඒ වුන්ට තේරෙන වෛරය හදවතේ. වුන්ට තේරෙන වෛරය විතරයි, ක්‍රෝධය විතරයි, ඊර්ෂ්‍යාව විතරයි, මාන්නය විතරයි වුන්ට තේරෙන්නේ. මාන්නය ඇති කරගන්න මිනිස්සුන්ට, වෛරය ඇති කරන මිනිස්සුන්ට එතකොට මේ ධහම තේරුම් ගත්ත අය බයයිද? මේ ධර්මයේ තේරුම් ගත්ත අය ඒගොල්ලන්ට බය නැහැ. මොකද
මාන්නේ හට ගන්න තැනක් දන්නවා, මාන්නේ පැවැත්මක් දන්නවා, මාන්නේ අවසානයක් දන්නවා. ක්‍රෝධය හට ගන්න තැනක් දන්නවා, ක්‍රෝධයේ පැවැත්මක් දන්නවා, ක්‍රෝධයේ අවසානයක් දන්නවා. ඒ නිසා බුදුවරු අඟුලිමාල ළඟට යන්න බය නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා ඔව් මාන්නේ හට ගන්න තැනක් දන්නවා, මාන්නේ පැවැත්මක් දන්නවා, මාන්නේ අවසානයක් දන්නවා. ද්වේෂය හට ගන්න තැනක් දන්නවා, ද්වේෂය පවතින තැනක් දන්නවා, සීමාවක් දන්නවා, ඒක අවසානයක් දන්නවා. ඒ නිසා බුදුවරයෙකුට සිතක් හොඳින්ම පාලනය කරන්න පුළුවන් නිසා මොනම දෙයකටවත් බය නැහැ. සද්ධර්මයට පින්නතුනි මේ ලෝකය තණ්හාවෙන් අල්ලගන්න අය පුදුම විදිහට විරුද්ධයි. ඇයි? දැන් අපි හිතමුකෝ භාවනාවක් වටේ හරි මිනිස්සු රාශියක් එකතු වුණොත් එහෙම පලාතේ ඉන්න මහා ලෝභ දේශ මොහ පිරුණු හාමුදුරු කෙනෙක්. එයා කරන්නේ ටිකක් අටවිසි පිළිම තියාගෙන පොඩි ප්‍රෝඩාවක් විතරයි කරන්නේ හම්බ කරන් කන්න. එතකොට උන්වහන්සේට හිතෙන්නේ මොකද්ද? අන්න මූ හම්බ කරන් කන්න ගන්න මාර කපටිකමක් කරන්නේ අර මං වගේම කියලා හිතනවා. ඔය බණ භාවනා කරන තැන් වලට විශාල සෙනඟ රැස් වෙනකොට සමහර සංඝයා වහන්සේලා මහා වෛරයෙන් ක්‍රෝධයෙන් කෑ ගහන එක යට තියෙන්නේ අරක. වෙන මොකක්වත් නෙමෙයි. අරයට අච්චර ලොකු වාහන තියෙනවා, මෙච්චර ලොකු ශාලාවක් තියෙනවා, මෙච්චර ලොකු බිල්ඩින් හැදුවේ කොහොමද? මේ මෙච්චර දේවල් කරන්නේ කොහොමද? මෙයාට මේ ජාත්‍යන්තර සහයෝගය තියෙනවා, NGO සංවිධාන මේ උදව් කරනවා කියලා පහර දෙන්නේ අරක තමයි තියෙන්නේ යට. එහෙම කියා ගිහිල්ලා ඔන්න මේ මිනිස්සයත් කොහොම හරි BMW එකක් Benz එකක් ගත්තාම අර කෑ ගහilla අඩු වෙනවා. මම දන්න එක හමුදුරු කෙනෙක් ඉන්න උන්වහන්සේ අපිටත් කෑ ගහලා හොඳ BMW එකක් ගත්තට පස්සේ කෑ ගන්න නැහැ දැන්. මොකද පවුනේ මේ මිනිස්සයාගෙත් යැපීමට මේ මිනිස්සයා මොනවා හරි කරන්න ඕන. ඒක ගත්තට පස්සේ අර ටික සංසිඳීමක් වුණා. දැන් ඉතින් හරි නේද කියලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔය බණ භාවනා වලට දොස් කියන කෑ ගහන අය අතරේ තියෙන්නේ ප්‍රත්‍යලාභය පිළිබඳව තියෙන මහා ඉරිසියාව. මහා වෛරය. තේරුණා නේද? මහා ඉරිසියාව, මහා වෛරය තියෙන්නේ. ඉතින් මේවා සංසිඳවන්න හරි අමාරුයි. සංසාරගත දෝෂ. ඉතින් මිනිස්සුන්ට දුප්පත් වෙන එක අහන්න දෙයක් නැහැනේ. යම් කිසි මිනිස්සෙක් අන් සම්පත් වලට ඊර්ෂ්‍යා කරයිද, වෛර කරයිද, ක්‍රෝධ කරයිද, ඒ මිනිස්යාට ඒ සම්පත් කවදාවත් භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. අන් අයගේ ගෙදරකට ඊර්ෂ්‍යා කළොත් Tamanට ලස්සන ගේක ඉන්න බැරි වෙයි. අන් අයගේ වාහන වලට ඊර්ෂ්‍යා කළොත් එයාට ලස්සන වාහනයක් භාවිතා කරන්න බැරි වෙයි. අන් අයගේ අධ්‍යාපනයේ ඊර්ෂ්‍යා කළොත් එයාට හොඳ අධ්‍යාපනයක් නැති වෙයි. ඕකනේ කර්ම විපාකය කියලා කියන්නේ. අන් සැපතට වෛර කළොත් Tamanට සැපෙන් ඉන්න බැරි වෙයි. අනුන් දවා දැම්මොත් Tamanට දැවෙන්නට සිද්ධ වෙයි. මේක තමයි හොඳට මතක තියාගන්න කර්ම විපාකය. ඒ නිසා යහපත් සිතුවිලි මිනිසා දියුණු කරවයි කියන මාතෘකාවෙන් දැහැමි මිනිසෙක් ශක්තිමත්ව ජීවත් වෙන්න ඕන. එයාගේ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම බැබලීමකටපත් වෙනවා. ජයග්‍රහණයටපත් වෙනවා. මොකද හේතුව ඒ සිතුවිල්ලේ තියෙන පවිත්‍රතාවය, පිරිසුදුතාවය තමයි පින්වත්නි. මම දකින්නෙත් ඒක තමයි මගේ ජීවන මාතෘකාව. ඒක තමයි පින්වත්නි මගේ දහම. චේතනාව. චේතනාව තමයි දහම. හිත මුල් කරගෙනම තමයි මහාන වුනේ. හිතම තමයි দমনය කළේ, අවබෝධ කළේ. හිතම තමයි තේරුම් කරගන්න ඕනේ. ඉතින් හිත দমনය කරගත්තා කියලා කියන්නේ මට ලෝකේ ඔක්කොම අපිරියයි කියන එකක් නෙමෙයි. කෙනෙක් උත්සාහ කරලා බැලුවොත් එහෙම මට කෑමක් දීලා මේ හාමුදුරන්ට කෑම තෘෂ්ණාව දිනනවද කියලා මගේ ඉස්සරහා ගස් ලැබුවේ අන්නාසී මේ කරවිලයි තියලා වෙලාවක බලනවා හාමුදුරන්ගේ රස තෘෂ්ණාව මොකද්ද කියලා. ඉතින් මිනිහා හිතනවා හාමුදුරුවෝ කරවිල තෝරගත්තොත් හොඳයි. අන්නාසී තෝරගත්තොත් ඔන්න රස තෘෂ්ණාව. අන්නාසි කැලි දෙකක් කෑවොත් පෙරේතකම කියලා ඉරන්න ගියොත් එහෙම හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වත්නි. එහෙම තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ඒ දෙකේ
තියෙන මේ සිතෙහි තියෙන ඒ කාරණය පිළිබඳව. ඒක තමන්ගේ චේතාන්විත භාවයෙන්ම තමයි තියෙන්නේ. දැන් කාගේ හරි බස් වලට එක අමතක වෙලා යනවා බෑග් එකක් මිනිස්සෙක්ගේ. අපි අර ඉස්සරහා ඉඳගෙන අපි දකිනවා ඒ ඉන්න කෙනාව ඒ බෑග් එක අතට ගන්නවා. එක මිනිස්සෙකුට හිතන්න පුළුවන් මේ මිනිස්සයා හොරකම් කරන්න තමයි ගත්තේ මේක. තව මිනිස්සෙකුට හිතන්න පුළුවන් මේක අයිතිකාරයෙක් නැති වුණොත් මෙයා තියාගන්න බලයි. තව මිනිස්සෙකුට හිතන්න පුළුවන් මේක බාර දෙන්න තමයි ගත්තේ කාට හරි කියලා. ඉතින් විවිධ දේවල් හිතනවා. නමුත් ඒක අතට ගත්ත කෙනාම නේද ඒක දන්නේ. ඒක තමන්ගේ බෑග් එකද වෙන කෙනෙකුට අමතක වෙලා ගියපු එකක්ද? එහෙම නැත්නම් තමන්ගේ ඥාති වරියගේ බෑග් එකක්ද? එහෙම නැත්නම් මේක මං ආපහු දෙන්න ගත්තද? මොකද්ද කියලා දන්නේ යා මිනිස්සුගේ චේතනාව. ඈතින් ඉඳන් උපකල්පන වැරදි. ඒ නිසා අපි කෙරෙහි දක්වන උපකල්පනත් ඈතින් ඉඳන් වැරදි. ඒ වගේම මොන මිනිස්සයා කෙරෙහි වුණත් දක්වන උපකල්පන වැරදි කියලා හොඳට තේරුම් ගන්න. මොකද Tamanට සාපේක්ෂිතව ගොඩ නැගෙන ආකාරයක් මම දැකලා තියෙන උපකල්පන. දැන් දැහැමි මිනිස්සුયો හිතනවා දැහැමි කියලා. අපි දැහැමි වුණාම මේ මංකොල්ලකාරයෙක් ආවත් අපි හිතන්නේ අනේ මේ මිනිස්සයා හරි හොඳයි කියලා. අපිට ඕක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි දැහැමි වෙනකොට අපිට අනිත් අය දැහැමිව වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක නරකයි. අදැහැමි වෙනකොට අනිත් අය අදැහැමි කියලා පේන්න පටන් ගන්නවා. ඒකත් නරකයි. එහෙම නෙමෙයි. අර තත්තාකාරයෙන් ස්වභාවයෙන්ම දකින්න පුරුදු වෙන්න ඕන. පවතින ස්වභාවයෙන්ම මිනිස්යාගේ චේතනානිත ස්වභාවයෙන්ම මේ මිනිස්යාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා අපි බලන්නේ කොහොමද? නිර්මාණ සහිත සංකප්ප රාගෝ කියන්නේ ඒකනේ. සංකල්පයක් හදලා හැමතිස්සෙම ඒකත් එක්ක බැඳෙනවා, ඇලෙනවා, ගැටෙනවා. එහෙමනම් මිනිස්සෙක් ළඟ තියෙන සංකල්පයක් විතරයි. ගමේ මහා මුදලිතුමයි කියලා හිතාගෙන ඉන්නේ සංකල්පයක් විතරයි. මං හරි උගතා කියලා හිතාගෙන ඉන්නේ සංකල්පයක් විතරයි. ඒ සමාජයේ ඉන්න මිනිස්සුන්ට සාපේක්ෂව තමන් යමක් දන්නවනම් දිගට හැගෙනකොට ඔන්න හිතෙනවා අන්න මං හරි උගතා කියලා. ඒක සංකල්පයක්. අනිත් සමාජයට වඩා තමන්ට යමක් තියෙනවා නම් අපි හිතනවා අපි මේ මිනිස්සුන්ට වඩා බෝසත් කියලා. ඒක සංකල්පයක්. අනිත් අයට වඩා තමන් නිරෝගී සම්පන්න නම් අපි හිතනවා අපි නිරෝගී කියලා. ඒක සංකල්පයක්. සාපේක්ෂිත සංකල්පයක්, తాවකාලික සංකල්ප. එතකොට මිනිස්සෙක් ළඟ පවතින මොකද්ද? සංකප්ප රාගය. සංකල්පයකට බැඳුන බවක් පමණයි තියෙන පිරුණත් වෙන කිසි දෙයක් නැහැ. සංකල්පයකට බැඳුන බවක් පමණයි තියෙන්නේ. ඕක අත්හැරලා දාන්න. එවිට ඔබට මේ විශ්වයම දර්ශනය වෙන්න පටන් ගන්නවා. සංකප්ප රාගය නැති වෙච්ච ගමන් විශ්වය දර්ශනය වෙනවා. ස්වභාව ධර්මයේ ලෙසම පේන්න පටන් ගන්නවා. ස්වභාව ධර්මයේ ලෙස පේන්න පටන් ගත්තට පස්සේ මම ඒක අධ්‍යයනය කරන පොඩි වචනයක් කියන්නම්. ඔබ ඔබේ ගෙදර මායිමට යන්න. එළම අපිට යන්න පුළුවන් පාරේ ඉඳන් යන්න පුළුවන් පාරේ ඉඳන්. එතකොට පාර කියන්නේ අපිට අයිති කියලා හිතන්නත් බෑනේ, පිටයට අයිති කියලා හිතන්නත් බෑ. පොදු ස්ථාන. පාරට ගිහිල්ලා තමන්ගේ තාප්පේ හරියට මැදට ගිහිල්ලා තමන්ගේ ඉඩම දිහා බලන්න. අනිත් අල්ලපු ගෙදර ගෙනාගේ ඉඩම දිහා මෙහෙම බලන්න ඇස් දෙකෙන්. මෙහෙම බලනවා. ඒ ඉඩම දිහා බලනවා. මේ අනුන්ගේ ඉඩම දිහා බලනවා. මේ තමන්ගේ ඉඩම දිහා බලනවා. ආයි බලනවා. ඔබට මේ ඉඩම් දෙකම එක හා සමානව පේනවා නම් මං කියනවා ඔබ ආර්ය ශ්‍රාවකයෙක් කියලා.
පොඩ්ඩක්වත් වෙනස් නැතුව දැන් මට පේන්න ඕන මං අතන අර පන්සල් ළඟ ඔය තියෙන ඔය තාප්පෙට ළඟට ගිහිල්ලා එහා පැත්ත ගෙදර පේනවා. මේ පැත්තේ ඉරම පේනවා. මේ පැත්ත මේ බලද්දී ඔබට මේ දෙක අබමල් රේණුවක්වත් වෙනස් නැතුව පේනවා නම් එක විදියක එක සමාන ස්වභාවයකින්. ඒ සමානභාවය මොකක්ද කියලා මම කියන්නේ. ඒක එතෙන්ට ගිහිල්ලා තේරුම් ගන්න. ඒ සමානභාවය හැමදාම අල්ලපු ගෙදරත් මගේ කියලා හිතන එකද කියන්නේ. හිතයි. ඒව අල්ලපු ගෙවල් මගේ කියලා හිතන එක නෙමෙයි. ඒ සමානභාවය හොයාගන්න බෑ. එක්තරා කම්පණයකින් තොරව කිසිම කම්පණයකින් තොරව පේනවා. අන්න ඔබ සැබෑ යථා අවබෝධයෙන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැස්මවල් දෙකම එක වෙන්න ඕනේ. ඇත්තනේ පරමාර්ථ වශයෙන් බලනකොට මේ සංකප්ප රාගයක් නේ මේක මගේ ඉඩම කියන්නේ. සිතවිල්ලක් තියෙන්නේ එච්චරයි. දැන් මෙහෙම උණයි කියලා Tamanට ඉඩමක් අඩමක් නැතුව අනුගේ ගෙවල් වල ඉන්න හම්බෙන්නේ අපිට සම්කප්ප රාගේ නැති වුණාට ඒ ඉන්න අයට තියෙනවා. ඒක නිසා මේ මිනිස්සු ඉන්න දෙන්නේ නැහැ. තේරෙනවද? අපිට සංකප්ප රාගේ නැති වුණාට ඒ ඉන්න අයට තියෙනවා. අපිට වෙනත් පන්සලක ගිහිල්ලා මේ දැන් ওই රටවල් වල ගියාම පෙන්නතුනේ මේ පන්සල් තියෙනවා අප්‍රමාණ. ඒ වුණාට හම්දුරු ගොඩක් අයට මේ උන්වහන්සේලා වැඩ ඉන්න සිද්ධ වෙන ගෙවල් වල. මොකද පන්සලට තව හම්දුරු කෙනෙක් ආවම බයයි. ඒකට හේතුව එක්ක මේ හාමුදුරුවෝ මොනවා කරයිද එහෙම නැත්නම් මේ දායකයෝ ටික ඒ හාමුදුරුවෝ අල්ලගනීද එහෙම නැත්නම් මේ දායකයෝ ළඟ තියෙන දේවල් ටික දොක් කරයියිද කියලා හාමුදුරුවෝ බයයි. ඒ නිසා මේ හාමුදුරුවෝ ගියාම කොහේරි ගෙවල් වල තමයි ඉඳලා බණ ටික කියලා එන්නේ. පන්තල් කොච්චර තිබුණාද? ඒක වෙලා තියෙනවා. ඇයි හේතුව? හාමුදුරුවෝත් මහා තණ්හා තෘෂ්ණා දේවල් වලට අහු වෙලා තියෙනවා. මේ මාර බලවේග. දැන් මේ හොඳ ස්වාමීන් වහන්සේලා ධර්මයේ දියුණු කරගෙන එනවා. ධර්මයේ දියුණු කරගෙන එනකොට මේ රටේ ඉන්න යක්ෂ බලවේග ටිකක් ඉන්නවා. ඒ යක්ෂ බලවේග ටික ඒ හාමුදුරු ටිකට ගහලා විනාශ කරලා දාලා ඒ හාමුදුරු අවසානයේ කුඹුරු ගොවිතැන් කරන තැනටම දානවා. ඊට පස්සේ උන්වහන්සේලා බණ කියන්නේ ගොවිතැනක් බතක් කරගෙන ජීවත් වෙනවා. එතකොට මුකුත් කියන්නේ ධර්මයේ කිව්වොත් උපෙන්න සහතිකේ ඉඳලා හොයලා ඉස්පිලිපාවිල වල තියෙන වැරදි පවා කියනවා. ධර්මයේ කිව්වොත් ඒකට හේතුව මේ යක්ෂ බලවේග චින්චි මානිකාවරු දේවදත්තලා ඔවුන්ගේ පැටව ඉපදිලා අම්මලා රාහු කාලේ උපද්දවපු එවුන් එන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඒ නිසා එනි පුජ්‍යලයෝ සද්ධර්මයට මොනවා හරි බණපදයකට කිව්වොත් එමෙ මම කියන්නේ මොනවා හරි බණපදයකින් ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරනවා නම් ඒ ඕනම දෙයක්, ඒ ඕනම එකක්, ඒ ඕනම ආගමක කරන දේශනයක් ශ්‍රේෂ්ඨ දේශනාවක්. මොකද දුරු කරන්න ඕන? ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන දේශනයක් මුස්ලිම් අය කරනවා නම්, කතෝලික අය කරනවා නම්, බෞද්ධ අය කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨ දේශනාවක්. ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන දේශනයක් ගිහියෙක් කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨ දේශනාවක්. අයිගේ කතාවක් නෑ. ඒක ස්ත්‍රියක් කරනවා නම්, කුඩා ළමෙක් වුණත් වෙන්න පුළුවන්. දේශනයක් කරනවා නම් ලෝභ, දේශ, මොහ දුරු කරන අන්න ඒක ශ්‍රේෂ්ඨ දේශනාවක්. අපිට අහන්න තියෙන්නේ අර ධර්මයට මේ ධර්මයේ රකින්න ඕන, මේ ධර්මයේ රකින්න ඕන කියලා නෙමෙයි අනපනක් ගේන්න ඕන. ලෝභ, දේශ, මොහ වර්ධනය කරන දේශනා කිරීමෙන් වලකින්න ඕන කියලා රාජ්‍යයේ ලොකු තැන්වීමක් දැම්ම නම් හරි ඔක්කොම ආගම් වලට නීතියක්. එතකොට හරිනේ රටේ ආරක්ෂාවත් පින්වත් රැකෙනවා. කිසිම ආගමකින් ලෝභ, දේශ, මොහ වර්ධනය කරන දේශනා නොකළ යුතුයි කියලා මේක අහගෙන ඉඳලා හරි ජනාධිපතිතුමා දාන්න ඕන. ඔය ඔක්කොම අනපනත් ඇස්සේ දාන්න ඕන. වර්ධනය නොකළ යුතුයි කියලා. ලෝභ, දේශ, මොහ වර්ධනය කරන්නේ මේ ලෝභ, දේශ, මොහ නැති කරන දේශනා තමයි කෙරෙන්න ඕන. අන්තගාමීත්වයේ දුර්ලන්න ඕන. අන්තයකට බර වෙනවා කියන්නේ අර තරාදිය වගේනේ.
තරාදිය මෙහෙම අන්තයකට බර වෙනවා. මොනවද? ලෝභාන්තය, ද්වේෂාන්තය. මේක පෙරලෙනකොට මෝහය. මේ ලෝකේ සියලුම ප්‍රශ්න ඇති වෙන්න එකක් ගත්තොත් ඇති. අර එකක් ගත්තොත් දෙකක් හම්බ වෙනවා නොමිලේ කියලා ඔය දාලා තියෙනවනේ. එකක් ගත්තොත් එකක් හම්බ වෙනවා. මේක එහෙම නෙමෙයි. එකක් ගත්තොත් සියල්ල හම්බ වෙනවා. මේ ලෝකේ තියෙන දුක්, කම්කටොළු, වේදනා ටික, ප්‍රශ්න ටික ඔක්කොම ටික එක සැරේ ගන්න පුළුවන් එකක් ගත්තොත්. මොකද්ද? හරි සරලයි කවුරුත් දන්න වචනය. මමංකාරය ඇති කරගත්තොත් එයා ළඟ ඇති වෙන්නේ නැති කෙලෙසයක් නැහැ. මෙන්න මේ අහවල් කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මමංකාරය ඇති කරගත්තොත් එතනින් හට ගන්න නැති ක්ලේශයක් නැහැ. ඇයි මිනිස්සු මමංකාරය ඇති කරගන්නේ? ඒකට දොස් කියන්න බෑ වෙනතුනේ. මමංකාරය නිසා තමයි අපි මිනිස්සෙක් වෙලා ඉපදුනේ. මමංකාරය තමයි මේ ජීවයාගේ භව ගමන සකසන ශක්තිය. ඒ මමංකාරය හටගත්තේ මේ ලෝකයේ මේ සතර මහා ධාතුන් එකට ඝෂ්ඨණය වෙන තැන නලියලා පොඩි ධර්මතාවයක් හටගත්තා. ඒ හට ගන්න දවසේ එදා ඇස් තිබුණෙත් නැතුව ඇති, කන් තිබුණෙත් නැතුව ඇති, නාසය, දිව, ශරීරය, හදවතක් මොකක්වත් තිබුණේ නැහැ. නමුත් ඒ කම්පණය වෙන තැන යම්කිසි සියුම් මානසික තරංගයක් හටගත්තා. මම මෙහෙම කියනකොට තේරෙනවද දන්නේ නැහැ. සියුම් මානසික විද්‍යුත් තරංගයක් හටගත්තා. අන්නේ තරංගය තමයි මමංකාරය. එහෙනම් අපි විතර ජරා මිනිස්සු జాතියක් වෙන කොහෙවත් නැහැ. ඇයි? තමන්ම මෙතෙක් කාලයක් භව ගමනේ ගෙනාවු ශක්තියට තමන්ගේ මමත්වයට තමන් පහර දෙනකොට ඒක මහා ජරා ගතියක්. ඇත්තටම තමන්ම ජීවත් වෙච්ච ගේ තමන් කඩනවා වගේ වැඩක්. ඒක නරක පුරුද්දක්, නරක දෙයක්. මාරය ඇවිල්ලාම කියනවා. තෝ වගේ මූසලෙක් කියලා බයිනවා. කාලකන්ණියෙක් කියලා බයිනවා. ඇයි ඒ? තොට ඉන්න දුන්න, කන්න දුන්න, තෝ මෙතෙක් කාලයක් මං අරගෙන ආව පැවැත්තුව දැන් තෝ මටම ගහනවා කියලා බයිනවා. එහෙමමයි කියන්නේ. තේරුණා නේද? නුඹ මටම ගහනවා කියලා බයිනවා. මොකද්ද? මේ මමත්වයට එරෙහි වෙනකොට උඹ වගේ කෙලෙහි ගුණ දන්නේ නැති එකෙක් කියලා බනින්නේ නැද්ද? මාරය ඇවිල්ලා බනින්නේ නැද්ද? බනිනවා, දොස් කියනවා. ඉතින් මාරයට කියන්න දෙන්න හරි ඒක ඇත්ත. ඊට පස්සේ කියන්න වෙන්නේ නුඹ රැවට්ටුවා පමණයි නේද? එච්චරයි අහන්න තියෙන්නේ. නුඹ රැවට්ටුවා පමණයි නේද? මට මගේ කියලා හිතාගන්න කිව්වා. මංත් ඉතින් මෝඩයා වගේ හිතාගත්තා. මගේ වුණාද කිසි දෙයක්? මගේ කරගන්න පුළුවන්ද කිසි දෙයක්? අතීතයේ මේ ශරීර මගේ කියලා හිතාගත්ත පිරිස කොපමණද? මේ ඉඩකඩම් මගේ කියලා හිතාගත්ත මිනිස්සු කොපමණද? මාරයාගේ වසගේ මාරයා ඔබගේ මහා අන්ධකාර දැලෙන් මිනිස්සුන්ගේ බුද්ධිය වසා දාලා මිනිස්සු මෝහයට පත් කළා. මිනිසුන්ට හැඟීමක් දුන්නා. ජාතික හැඟීම නෙමෙයි වර්ධනය කරන්න ඕන. ආගමික හැඟීම නෙමෙයි වර්ධනය කරන්න ඕන. මනුස්ස හැඟීමත් නෙමෙයි වර්ධනය කරන්න ඕන. මනුස්ස හැඟීම වර්ධනය වුණා මනුස්සයා ගැන විතරයි හිතන්නේ, වෙන සතෙක් ගැන හිතන්නේම නැහැ. මිනිස්සු මේ හැඟීම් හඳුනාගත යුතුයි.
මනුෂ්‍ය මේ හැඟීම් හඳුනාගත යුතුයි. මමත්වයේ අතහැරියොත් ඔබ සියලු ප්‍රශ්න අතහැරියා වෙනවා. මමත්වයේ ගත්තොත් ඔබ සියලු ප්‍රශ්න ගත්තා වෙනවා. ඒක නිසායි බුදුහාමුදුරු කෙටි කරේ මඤ්ඤමානෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. මමත්වයට ගියොත් ඔබ මාරයට බැඳෙනවා. ඒ කියන්නේ සියලු ප්‍රශ්න ගත්තා. මමත්වයෙන් තොර වුණොත් ඔබ සියලු ප්‍රශ්න වලින් ලිහිල් වුණා. දැන් ලෝකේ කතා කරනවානේ මේ ඊගෝ කියන කාරණේ. මමංකාරය කියන කාරණේ හොඳට ලෝකේ දැන් කතා බහ වෙන කාරණයක්. දැන් මිනිසුන්ට හිතිච්ච කාරණයක් මමත්වයේ වැඩක් නැති දෙයක් කියලා. මේ ලෝකේ බෙදා ගන්න දෙයක්වත් තබා ගන්න දෙයක්වත් මගේ කියන දෙයක්වත් අනුන්ගේ කියන දෙයක්වත් දෙන්න දෙයක්වත් ගන්න දෙයක්වත් මොකක්වත් නැහැ. තරඟ කරන්න පුජ්‍යලයක්වත් තරඟ වාදියෙක්වත් නැහැ. ඔය විදියට හිතුවොත් ලෝකයට නිවනක් ලැබෙයිද? එහෙම නැත්නම් අර සම්මුති විදියට හිතුවොත් ලෝකෙට නිවනක් ලැබෙයිද? මේ රටේ අපි හැමෝම මේ හරිය උත්සාහ කරගන්නවා මේ අපි මේ දෙමළ මුස්ලිම් සිංහල අපි ඔක්කොගේම රට අපි කාටත් අයිති කියලා මේ කියා ගන්න උත්සාහ කරනවා. නේ හරි බුදුම මේ සින්දුවකුත් දාන ලෝවේ තමයි එකම දැහි දූ දරුවන් ඒවා කියන. එයා අපිට දහමට ආවහම ඊටත් වඩා උසස් චින්තනයක් තියෙන. අපි කාටවත් මේවා අයිති නෑ. අපි කාටවත් අයිති නෙමෙයි. අපි කාටවත් මේවා අයිති නෑ. දැන් මගේ මේ රටේ ඉන්න බොහොම වටිනා කියන ආගමික ප්‍රධානියෙක් මගෙන් ඇහුව දවසක් ස්වාමීන් වහන්සේ මේක අපේ කාගේත් රටනේ කියලා කිව්වා. මම මට එහෙම හැඟීමක් නැහැ. එතකොට හාමුදුරුවරුන්ටනේ රට ගැන සෑහෙන හැඟීම තියෙන. හාමුදුරුවරුනේ මේ සෑහෙන රට දය ගැන රකින්නේ මේ සංස්කෘතිය පොතක්වත් නැති වුණාට සංස්කෘතිය ගැන උදේ ඉඳලා රැ වෙනකන් කතා කරනවානේ. ඉතින් ඒ නිසා හාමුදුරුවන්ටනේ සෑහෙන තියෙන්නේ මේ රට ගැන. කැක්කුම හරියට ලේ කකියනවනේ ආමුදුරුරුන්ගේ. මම ගෝ මට එහෙම හැඟීමක් එන්නේ නැහනේ. හැඟීමක් එන එකද හොඳ නැති එකද හොඳ? එන එකකින් වෛරය උපදිනවා. එන්නේ නැති එකකින් වෛරය උපදින්නේ නැහැ. ඕක වෙනස. මම ගෝ මට මේ රට මගේ රටේ කියලා කවදාවත් හැංගෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට හැඟීමක් ඇති වෙන්නේ නැති මේ ආමුදුරුන් රට ගැන කලකිරලා වෙන්නේ නැති කියලා. මං ගෝ නෑ මං කලකිරලා නෙමෙයි. මට මේ රට මගේ රටේ කියලා හැඟීමක් ඇති වෙන්නේ නෑ. උදාහරණයක් කිව්වොත් මගේ අත් දෙක මගේ කියලා කවදාවත් මට හිතිලා නෑ. කියලා. ඔබතුමාට කාට හරි මාතේට හරි ඇඟිලා තියනවද මගේ අත් දෙක මගේ කියලා? දැන් තමන්ගේ අත් දෙක මේ අත් දෙක මගේ කියලා හැංගිලා තියනවද? නෑ හිතට එහෙම හැඟීමක් වගේ එකක් සිතිවිල්ලක් වගේ එකක් එහෙම ඇවිල්ලා තියෙනවද මේ කකුල් දෙක මගේ? ඉතින් අපි ඇයි එන්නත් කරගන්නේ? මේ රට මගේ, මේ රට අනුන්ගේ, මේ රට පළාත අපේ, මේ දිස්ත්‍රික්කේ අපි දකුණේ, අපි නුවර මොකෝ නිකන් එන්නත් ගහගන්නේ අර මේ කොවිඩ් එන්නත වගේ. ආනයනය කළා දකුණේ කියලා එන්නත් ගහ ගන්නවා. අපි දකුණේ හරි ජන්ඩි මාළුකාරය වුණාම. අපි නුවර හීතලට හැදුනාම. අපි අනුරාධපුරේ රාජධානී රජවරු පෙරහැර විරුවරු සිටපු ප්‍රදේශය. හරි බාල එන්නත් නේ. අපි කොළඹ මිනිස්සු, අපි ඇමරිකාවේ මිනිස්සු, අපි ඉන්දියාවේ මිනිස්සු කියලා ඔහොම එන්නත් ගහගෙන ඉන්නේ. දැන් ඉන්දියාවට ගියාම ඉන්දියාවේ හරියට ඔය එන්නත වැඩ කරනවා ඒකේ.
රාවණ හනුමල පවා මේ එන්නතේ ඉන්නෝ. ලංකාව ඇඟට ගත්තාම රාවණත් ඇඟේ ඉන්නවා ඒ එන්නතේ. අර හනුමත් ඉන්නවා. ඔය තමයි සංඛාර. ඔය ගහ ගන්න එපා වෙන්නත් ගහ ගන්න එපා. ඔය සිහියෙන් පාලනය කරන්න ඕන. මෙවැනි සිතුවිලි ආදී මගේ සිතට ආශ්‍රය කරන්නට මම ඉඩ තියන්නේ නෑ. එවැනි මානසික ස්වરૂප චින්තන රටාවක් වැඩ කරන්න යන්න දෙන්නේ නෑ. මම මිනිසින් උසස් වෙනවා. බාල චින්තන රටාවල් වලට මගේ සිත ගෙන යන්න මම දෙන්නේ නෑ කියලා අපි අවබෝධයෙන් ඉන්න ඕන. එතකොට කොයි වෙලාවක හරි අපිට මඟ පෑදෙනවා මේ ලෝකෙන් එතර වෙන දොරටුව පෑදෙනවා. කොතනද ඒ අවස්ථාව? අවසාන දෘෂ්ටියත් ඔබ බිඳින්නේ කවදාද කොතනදද? එතෙන්දී ඔබ ලෝකෝත්තරත්වයටපත් වෙනවා. ඔබ දෘෂ්ටි බිඳගෙන යන්න ඕන. අවසාන දෘෂ්ටියත් ඔබ බිඳින තැන තමයි ඔබ මේ ලෝකය අවබෝධ කරගන්නේ. මොකක්ද අවබෝධය? සබ්බම් පහය ගමනීයන් කියලා අවබෝධ වෙන්නේ. ඒක මේ සාමාන්‍ය දෙයක් නේ. සියලුම ප්‍රහාණය වෙලා නැති වෙලා යනවා කියන එක ඒක සාමාන්‍ය දෙයක්. බුදු කෙනෙක් කියන්න ඕනේ. ඒක සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හින්දු සමාජයේ පවා සාමාන්‍ය මිනිස්සුයම දැනගත් දෙයක්. සියල්ල නැසී විනාශ වෙනවා. සියල්ල නැසී විනාශ වෙනව නම් මිනිස්සු මොකද කරන්න ඕන? නිබ්බානම් පරමං සුඛං කියන තැනට එන්න ඕන. ඒ නිසා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම වචනේ නෙමෙයි සබ්බම් පහය ගමනියන් කියලා කියන්නේ. සියල්ල ප්‍රහාණය වෙලා නැති වෙලා යනවා කියලා ඕක ඇඟේ ගහගෙන බෝඩ් වල ගහලා වාහන වල ගහලා මේ තියාගන්න එපා. Tamanටත් කෙලවිලා යයි. මොකද හේතුව ඒක නෙගටිව් චින්තනයක් බවට පත් වුණොත් එම සියල්ල වෙනසිලා යනවා කියන මාතෘකාවට තින්නකොට මේ මනුස්සයට විනාශෙමයි. සියල්ල යහපතට වෙනවා හොඳට වෙනවා කියලා කියාගත්තා නම් තව කමක් නැහැ. ඒ නිසා අර නෙගටිව් චින්තන ඇති කිරීම අපේ පන්සලෙන් සමහර පන්සල් වලින් කෙරලා තියෙනවා කියලා කියනවා. ඒක ඇත්ත. ඒක මහත්මයෙක් කිව්වා අන්තරනේ මම මගේ ළමයි දහම් පාසල් යවුවේ නෑ. මම යවුවේ ඇයි? අන්තරනේ මේ තියෙන දේවල් ඉස්සරහට මේ මිනිස්සු කරගෙන යන්නේ නැහැ. මේගොල්ලෝ අනිවාර්යෙන් ඔළුවට දානවා නෙගටිව් චින්තනේ දාපු ගමන් මුන් ඔක්කොම කාලා කන්නේ වෙනවා අඩියක් ගහලා එදා වෙල ජීවත් වෙන්න විතරක් ජීවත් පටන් ගන්නවා කිව්වා. ඒ ජීවිතය ගැන කලකිරීම ඇති කරාම අඩියක් ගහලා එදා වේලා කාලා ජීවත් වෙනව ඇරෙන්න මේ මිනිස්සයා ඉදිරි ගමනක් ගැන කල්පනා කරන්නේ නැහනේ නෙගටිව් කරනවා. එතකොට නෙගටිව් පොසිටිව් කරන්න නෙමෙයි මේක තියෙන්නේ. භෞතික ලෝකේ භෞතික ආකාරයට දියුණු වෙන්න දර්ශනය දියුණු කරගන්න භෞතික සංවර්ධනයන් ඇති කරගන්න තමන්ගේ රුචි කැමැති අමුතු පරිදි සහ තමන්ගේ දක්ෂතාවයන් තුලින් දක්ෂතාවයන් වලට අගයක් හදාගන්න ඉඩ තියෙනවා. මේ නෙගටිව් පොසිටිව් දහමක් නෙමෙයි ඊට එහා දෙයක්. බුද්ධහම නෙගටිව්ද කියලා ඇහුවොත් මම නෙගටිව් කියන්නේත් නැහැ පොසිටිව්ද කියලා ඇහුවොත් පොසිටිව් කියන්නේත් නැහැ. ධනද ඍණද කියලා කියන්න බෑ බුදුදහම. ධනාත්මකද ඍණාත්මකද කියලා. මොකද්ද? ගුණාත්මකයි. ධනාත්මකත් නෙමෙයි ඍණාත්මකත් නෙමෙයි ගුණාත්මක දහමක්. මොකද්ද ධර්මයේ තියෙන ගුණය? නිරෝධය සහ සංවරය. කොතරද ඒක තියෙන්නේ? හිතේ. කොහොමද සංවරයද කියලා දැනගන්නේ? තමන් විඳින ප්‍රමාණය අප්‍රමාණය වෙනවා, දුරු වෙනවා, නැති වෙලා යනවා.
උදාහරණයක් කිව්වොත් ලුණු කැටයක් වතුර වීදුරුවකට දැම්මොත් ඒකේ ලුණු රස දැනෙනවා. ඒත් ලුණු කැටයක් කැලණි ගඟට දැම්මට වලවේ ගඟට දැම්මට කළු ගඟට දැම්මට ලුණු රස දැනෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ පෘතුල ඥානය දර්ශනය නිසා මේ ලෝකේ තියෙන අර කම්පන වේග වල දැනීම නැති වෙලා යනවා. නමුත් ඉතින් අපි කෙරෙහි ආවොත් ගැටලු ප්‍රශ්න හදාගෙන දැන් අද කාලේ එක්තරා මතයක් තියෙනවනේ නිහඬව හිටියොත් මිනිහා වැරදිකාරයා. දැන් අපිට නිහඬව ඉන්න පුළුවන්. නමුත් නිහඬව හිටියොත් එයා ශ්‍රේෂ්ඨයෙක් කියලා පිළිගන්න පුළුවන් සමාජයක නම්. මං කරන්නේ එහෙම නම් නිහඬව ඉන්නවා. අන්න කට උතර නැති වෙන්න දුන්නා කියලා කියන්නත් ඉඩ තියෙනවා නිහඬව හිටියොත්. ඒ නිසා මෝඩයන් සමග මෝඩ තර්ක ඉදිරිපත් කරන්න ඕන. මෝඩයා නැසිය යුත්තේ මෝඩකමින්මයි කියලා අර කීමනක් තියෙනවනේ. එහෙමයි. දැන් අපි මෝඩයෝ කරන්න එන මිනිසුන්ට මං මිනිහට දෙනවා මෝඩය කරන්න කියලා දවසක්. මානසික ආඝාතයකට එක් කරන එක්තරා ක්‍රමයක් තමයි මේ ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නය එයාට වැටහුන්නේ නැහැ කියලා වට තේරෙන්නේ නැහැ කියලා හංගවන්න ක්‍රමවේදයක් දාලා මානසික ආඝාතයන් වලට ඇති කරන එක්තරා ක්‍රමවේද තියෙනවා. හදලා. දවසක් පොයි පුජ්‍යලයක් ඇවිල්ලා ওই ක්‍රමයක් ඕක තර්ක ශාස්ත්‍ර ක්‍රමවේද ඉගෙන ගන්න අය දන්නවා. එන මිනිහෙක් ඇවිල්ලා මට ඔය වගේ දෙයක් දානවා. දැන් මම දන්නවා මේ මිනිහා මට මේක කරන්නයි කියලා. මම ටික වෙලාවක් ඉඳලා මිනිහට කියනවා මම තමුසු මහා මෝඩ මිනිහෙක් නේ ඔය. තමුසුර බෑනේ මේ ප්‍රශ්නයක්වත් තේරෙන්න අහන එක දරයක් කියලා. දැන් මේ මිනිස්සයා මාව ආගාදයකටපත් කරන්න ආවා. මම මේ මිනිස්සයට මම කිව්වා තමුන්නාසේගේ මෙතර දෝෂේ තියෙන දවසට බෑ ප්‍රශ්න අහන්න හරියට. ඒලාද කට පියාගත්තා. මොකද හේතුව මිනිහා දැනගත්තා මිනිහා කරන්න ආපු දේ අඳුර ගත්තා කියලා කරලා. ඒ නිසා අපේ සියලුම පින්නතුන්ට කියන්නේ කියවන්න. බෞද්ධ සාහිත්‍ය පොත්පත් ඔක්කොම කියවන්න. ත්‍රිපිටකය ඔක්කොම කියවන්න. අටුවා ටීකා ටිප්පණි ඔක්කොම කියවන්න. අපි ස්වාමීන් වහන්සේලා දේශනා කරන දේවල් ගැඹුරින් හදාරන්න. කරන්න පුළුවන් හැම භාවනාවක්ම ඕනනම් මම කියන්නේ හැමදාම කරන්නම කියලා. Tamanට හිතෙනවා නම් කරන්න. එතකොට අර බිත්තියෙත් හැප්පිලා මේ බිත්තියෙත් හැප්පිලා අර ජනේලෙත් හැප්පිලා මේ ජනේලෙත් හැප්පිලා තැනට ඒවි. අර නිකන් නොතරයි මණ්ඩලේ බෝල ටික වගේ. අර මින් කරගිලා කොහෙන් හරි අංකයක් එනවනේ. ඉතින් ඒ වගේ කොයි හරි කරගිලා අපි එහෙමයි ආවේ ඇත්තම. අපි අර ජනේලෙත් හැප්පිලා මේ ජනේලෙත් හැප්පිලා ඒ දොරෙත් හැප්පිලා මේ දොරෙත් හැප්පිලා අර බිත්තියෙත් මේ බිත්තියෙත් හැප්පිලා හැම භාවනාවකම හැප්පිලා මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. මේ ධර්ම පෞරුෂය තියෙන්නේ ඒ නිසා. මං කිසිම භාවනාවකට බය නැහැ. මං කිසිම භාවනාවක් පිළිබඳව මට සැකත් නැහැ. ඇයි මම දන්නවා සියලු භාවනා මං අධ්‍යයනය කරලා තියෙනවා. ඒ ගුරුවරු ඒ ප්‍රධානීන් ඔය පොඩි අය නෙමෙයි ඒවයි නිර්මාතෘවරු. ගිහිල්ලා හම්බ වෙලා සාකච්ඡා කරලා දෙනවා, කතා කරලා දෙනවා, තේරුම් අරගෙන තියෙනවා, උන්ගේ පොත්පත් කියවලා තියෙනවා. ඒ නිසා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය පිළිබඳව මට නම් කොයි බකවත් සැක නැහැ. මම කියන දේ පිළිබඳව මට සැක නැහැ. අවිශ්වාස නැහැ. ඒ නිසා මේ උජුපටිපන්න, න්‍යායපටිපන්න, සාමීචිපටිපන්න මේ ශාසනය, ඒහිපස්සික ශාසනය, සාන්දීටික ශාසනය ඒක මහා පුදුම බල සම්පන්න ශාසනයක් වෙනවත් මේක අපි හැම දිනාටම පුදුම සැනසෙල්ලක් ඇති කරලා දෙනවා. එතකොට ඇයි මේ වටපිටාවක් හැමදාම කතා කරන්නේ? ඔව්. හැමදාම මේ වටපිටාවක් කතා කරන්නේ. තාම ධර්මයේ ඔබට කිව්වේ නැහැ. හේතුව
ධර්මය කියන්නේ කියන්න පුළුවන් දෙයක් නෙමෙයි තේරුම් ගන්න ඕන දෙයක්. නිහඬයි කියන වචනය නිහඬව ඔබ කියන්න ඉගෙන ගන්න. අන්න එදාට මා දේශනා කරන ධර්මය ඔබට තේරෙවි. මොකක්ද ආයි වචනය? නිහඬයි කියන වචනය නිහඬව කියන්න ඉගෙන ගන්න. දැන් මට ඒක කියන්න බලන්න ටිකක් කල්පනා කරලා කොහොමද ඒක නිහඬව ප්‍රකාශ කරන්නේ කියලා. නිහඬයි කියන වචනය නිහඬව ප්‍රකාශ කරන්න. දැන් නිහඬයි කියන එකෙත් හඬක් තියෙනවානේ. එතකොට නිරෝධයි කියන එකෙත් රෝධයක් තියෙනවා. කුසලයේ කියන එකෙත් අකුසලයක් තියෙනවා. නිවන කියන එකේ දැවීමක් තියෙනවා. සත්‍ය කියන වචනේත් අසත්‍යයක් තියෙනවා. නිහඬයි කියන වචනේත් ශබ්දයක් තියෙනවා. එහෙනම් බුද්ධියට බාරයි සියල්ල විසඳ ගන්න. මා කිසිවක් ඔබට ප්‍රකාශ කළේ නැත. ධ්වනියක් මුවෙන් පිට වුණා, ඔබ ඒවට විවිධ අර්ථ දුන්නා. එපමණයි මෙතන සිද්ධ වුණේ. එහෙමනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අද දිනෙහි ඉතා ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් යුක්තව දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ උපේක්ෂා දිසානායක පින්වත් මහත්මිය. අපගේ ධර්මයන් බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන පින්වතුන්. ඊයේ දවසේ මේ මාස 17 වෙනිදා එතුමියගේ උපන්දිනය වෙනුවෙන් මේ දායකත්වය දක්වනවා. එතුමියගේ ස්වාම පුරුෂයා වන ඒ ලහිරු පුෂ්ප කුමාර පින්වත් මහත්මයාත් ඒ වගේම සරෝජනී වනිගරත්න මෑණියන්ටත් ශාන්ති පුංචි අම්මාටත් අයිරාංගනී ගුණතිලක මෑණියන්ටත් අනුර පුෂ්ප කුමාර පියාණන්ටත් ඒ වගේම සරණී නැගණියටත් හා චාමර මල්ලිටත් ඇතුළු පවුලේ හැම දෙනාටම තුරුණුවන්ගේ සරණින් නිදුක් නිරෝගී භාවය ලැබේවා, ධර්ම අවබෝධයන් සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇතුව විශේෂයෙන් ඒ උපන්දිනය සම්මරණ පින්වත් ඒ මහත්මියට අපි සුබ උපන්දිනයක් වේවා, තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප අතරින් සමුගන්නට යෙදුණු ඒ ධර්මතිලක දිසානායක පියාණන් ඇතුළු එම පින්නතුන්ගේ නම් මේ පරලෝ යන්නට යෙදුණු පවුලේ සෑම සියලු දෙනාටම සංසාරික ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරමින් ශ්‍රී ලංකා වාසී ලෝක වාසී ධර්ම ශ්‍රවණය කරන මේ හැම දෙනාටමත් මේ කොවිඩ් දුරින් මිදිලා නිරෝගී සම්පත් ලැබිලා ආරක්ෂා වෙලා ඉන්න තුන්වන්ගේ ධර්මයේ ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ටත් එසේ ආරක්ෂා වෙන්නට කියලා අපි මතක් කරනවා. මෙවැනි රෝග ව්‍යසනයන් ලෝකයේ ඇති වෙලා තියෙන පාපය නිසා ඒ පාපය දුරු වෙන්න පින්දහම් වල යෙදෙන එක, පුණ්‍ය සිතිවිලි වල යෙදෙන එක, ධර්මයේ සිටින එක ගොඩාක් වැදගත් වෙනවා. මේ ලෝකයේ මිත්‍යා දෘෂ්ටික ආගම් පින්නතුනේ දහමක් නෙමේ කියන්නේ, ත්‍රස්තවාදයක් උගන්වන්නේ. ඉතින් ඒ ත්‍රස්තවාදයෙන් මහා පව් සිද්ධ කරනවා, සත්ව ඝාතන කරනවා, මිනිස් ඝාතන කරනවා, මිනිසුන්ගේ ඇඟිලි සිඳිනවා, කන් සිඳිනවා, ගෙල සිඳිනවා, සතුන්ගේ ලක්ෂ ගණනින් දවසට සතුන්ගේ ගෙල සිඳිනවා, ලේ ගලා යනවා. ඉතින් පින්නතුනේ ඒ සියලුම පාප ධර්ම පින්නතුනේ පුදුමාකාර විදියට මේ විශ්වයට බලපානවා. ගවයන් දහස් ගාණක් මැරෙනකොට, එළුවන් දහස් ගාණක් මැරෙනකොට, කුකුලන් ලක්ෂ ගාණක් පින්නතුනේ ලේසි කියලා ඔබ හිතනවාද? කුකුලෝ ලක්ෂ 2ක් විතර මැරෙනකොට. එතකොට මේවත් දවසට මේවත් මේ මනුස්ස ජීවීන් තමයි, මනුස්සයන්ට පමණක් ජීවත් වෙන්න තියෙන මේ ලෝකයක් නෙමෙයි මේක. සියලු සත්ව වර්ගයාටම හැදිච්ච ලෝකයක්. සියලු සත්වයෝම මරණයට දඬුවමට බියයි කියන මානව හැඟීම උපදින්න නැත්තම් ඒ යක්කු තිරිසන්නු. එච්චරයි කියන්න තියෙන්නේ. සියලු සත්වයෝම දඬුවමට, මරණයට, වේදනාවට බියයි කියන එක, තති ගන්නවයි කියන එක තේරෙන්නේ නැත්තම් එයා මිනිස්සෙක් නෙමෙයි, අමු තිරිසන් සතෙක්. මොකද තිරිසනාටනේ ඒක තේරෙන්නේ නැති, කන්න උමනා වුණා මරන් කන්නේ.
ඒ නිසා මිනිස්සෙක් කියලා කියන්නේ මානව සත්වයාගේ හැඟීම් දැනෙන කෙනෙක් වෙන්නට ඕන. එහෙනම් මේ තිරිසන් සමාජය මනුෂ්‍ය සමාජයක් වේවා පාපයෙන් ලෝකේ දූරීභූත වෙනතුරුම මේ රෝග බියෙන් ලෝකෙට දරුණුම බැට බිය දෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕන. ඒ නිසා දැහැමි අයට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් ලැබෙනවා මේකෙන්. ඒ නිසා දැහැමි බව ආරක්ෂා කරගන්න, ධර්මානුකූල බව ආරක්ෂා කරගන්න කියන වචනය අපි නිරන්තරයෙන්ම භාවිත මේ මතක් කර සිටිනවා. ඔබ හැමදෙනාටම ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සම්බුදු සරණ වේවා. තිරුවන් සරණ වේවා. සෝපත් වේවා.